ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මොන පුන් පොහෝ දවසද? වත් පුන් පොහෝ දවස. අද මොකද්ද වත් පුන් පොහෝ දවසේ විශේෂත්වය? අද පෙරවස් සමාදන් වෙච්ච ස්වාමින් වහන්සේලා වස් පවාරණය කරන දවස. ඊළඟට කඨින චීවර මාසයේ ආරම්භය. ඊළඟට අපගේ බුදුරජාණන් වහන්සේ දෙවියන්ට ධර්මයේ කියලා දීලා දේශනා කරලා 3 මාසයක් යෑමෙන් සංඝස්සපුරයට මේ මිනිස් පිරිසට වැඩ දවස. ඒ වගේමයි අපගේ ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේට අගතනතුරු ලැබිච්ච දවස. ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේගේ මේ දීපේට ධර්මයේ ලැබුණට පස්සේ ධර්මදීපය තුල අපගේ මුතුන් මිත්තන් ධර්මයේ ශ්‍රවණය කරලා පැවිදි වෙලා පැවිදි ශ්‍රාවකයන් වහන්සේලා විදිහට අරිට්ඨ මහරහතන් වහන්සේ ප්‍රමුඛ සංඝ පිරිස ස්වාමින් වහන්සේලා විනය සජ්ජායනා කරපු දවස. ඊළඟට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ලංකාවට වැඩම කිරීම සඳහා වෙන් වෙච්ච දවසනේ. එතකොට ඒ වගේ ඓතිහාසික වටිනාකම් යුක්ත දවසක්. එතකොට මේ සියලු වටිනාකම් දෙන්නේ එක කරුණක් මුල් කරගෙනයි. ඒ තමයි බුද්ධ ශාසනයක් තුල තිබෙන බුද්ධ ශාසනයකින් කෙනෙකුගේ ජීවිතයට නුවණැත්තන්ගේ ජීවිතයට ඇති කරලා දෙන එකම එක කරුණක දෙවුණුවක ලක්ෂණයක් මුල් කරගෙන තමයි මේ කරුණු සියල්ල තියෙන්නේ. බුද්ධ ශාසනයක් තුල නොනැති දෙවි මිනිසුන්ගේ ජීවිතවල ධර්මයේ තුලින් උපද්දන විශේෂම ලක්ෂණය මොකද්ද? ජීවිතයක් තුල ධර්මයෙන් උපද්දවන්නේ මොකද්ද? ස්වකහාත සම්දිට්ඨික කාලික ඒහිපස්සික ඕපනයික පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයි කියන ගුණ 6කින් යුතු ධර්මය නොනැති දෙවි මිනිසුන්ගේ ජීවිතය තුළ උපද්දවන්නේ මොනවද? ගුණ ධර්ම. මොනවද උපද්දවන්නේ? ගුණ ධර්ම. එතකොට බුද්ධ ශාසනය තුළ එහෙනම් ශ්‍රාවක ජීවිතය තුළ උපද්දවන්නේ මොකක්ද? ගුණ ධර්ම. ගුණ ධර්ම ඉහළින්ම දියුණු වෙච්ච කෙනා කවුද? අපගේ ධර්මස්වාමී ධර්මරාජානන් වහන්සේ බුදුරජාණන් වහන්සේට තමයි ගුණ ධර්ම වල අග්‍ර. දැන් මේ මහා පෘථුවියට බුදුරජාණන් වහන්සේලා කී දින උත්තමයන් වහන්සේලා කී නමකගේ ගුණ දරන්න පුළුවන්ද? එක බුදුරජාණන් වහන්සේලාගේ ගුණ පමණයි දරන්න පුළුවන්. තේරුණානේ? එතකොට බුදුරජාණන් වහන්සේ තමයි මෙලොවටත් සීල ගුණයන්ගෙන් අග්‍ර වෙන්නේ. දෙවි මිනිසුන් අතර පරලොව දෙවියන් බඹුන් මිනිසුන් සහිත පරලොවට බඹුන් සහිත ඒ පිරිස අතරත් අග්‍ර වෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. මොකින්ද? ගුණයන්. එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් තුල ශ්‍රාවකයන් විදිහට දැන් මේ ධර්මයේ තියෙන කා උදෙසාද? නුවණැත්තන් උදෙසා. නුවණැත්තන් උදෙසා කියලා කියවේ කාටද? හොඳ නරක තේරුම් ගන්න පුළුවන් කෙනාට. පින්පව් තේරුම් ගන්න පුළුවන් කෙනාට. කුසල අකුසල් තේරුම් ගන්න පුළුවන් කෙනාට. යහපත අයහපත තේරුම් ගන්න පුළුවන් කෙනාට. කළ යුතු දේ නොකළ යුතු දේ තේරුම් ගන්න පුළුවන් කෙනාට. ඇසුරු කළ යුතු කෙනා ඇසුරු නොකළ යුතු කෙනා තේරුම් ගන්න පුළුවන් කෙනාට. හේතුඵල කර්මඵල තේරුම් ගන්න පුළුවන් කෙනාට. සුගති දුගති
තේරුම් ගන්න පුළුවන් කෙනාට සංසාර ගමන ධර්මයේ තුලින් තේරුම් ගන්න පුළුවන් කෙනාට එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ විසඳුම නිවනයි කියලා තේරුම් ගන්න පුළුවන් කෙනාට ඒක උපතින් පිහිටලා තියෙන්න ඕනේ. මොකෙන්ද? උපතින් පිහිටලා තියෙන්න ඕනේ. ඒක දැන් අපිට පිහිටලා තියෙනවද නැද්ද කියලා අපි කොහොමද තේරුම් ගන්නෙ? නුවණැත්තන්ගේ ධර්මයක් අපිට ශ්‍රවණය කරන්න ලැබිලා ඒ තුලින් අපි නුවණ කල්පනා කළොත් අපිට ඒක තේරෙනවා නම් ආන්න අපිට තේරුම් ගන්න පුළුවන් වාසනා ගුණය. ඒකට කියන්නේ මොන මානසිකාරයේද? ඔව් යෝනිසෝ මානසිකාරය තුලින් තමයි නුවණ උපද්දවන්නේ. එතකොට නුවණ උපද්දවන්නේ යෝනිසෝ මානසිකාරයකින් නම් නුවණින් විමසීමෙන් නම් එතකොට නුවණින් විමසිය යුතු ධර්මයේ කාගේ ධර්මයක්ද? ඔව් බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ ධර්මය ශ්‍රවණය කරලා නුවණින් විමසනකොට අපිට මේ කතා කරපු නුවණ උපද්දවන කරුණු ගැන විමසනකොට තේරෙනවා නම් අපිට නුවණ තියෙනවා. ඊළඟට ඊට අනුව ජීවත් වෙනවා නම් අපිට නුවණ තියෙනවා. තියෙන නුවණට අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. වැඩි වෙනකොට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ විසින් මෙලෝ පරලෝ සැප සලසන සතර අපා දුකින් මුදවන රාග දේශ මොහ දුරු කරන සංසාරයේ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස් කරවන ඒ උතුම් වූ ස්වාක්ඛාත සම්දිට්ඨික අකාලික ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි අපිට පැහැදීම අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය තුන් ලෝකෙටම ශ්‍රාවක පිරිස් අතර අග්‍ර සුපටිපන්න උජුපටිපන්න ඥාය පටිපන්න සාමීචි පටිපන්න අට්ඨපුරුෂ පුද්ගල ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලි කරණී අනුත්තර පිංකිත වූ ශ්‍රාවක සංඝ රත්නය කෙරෙහි අපිට පැහැදීම ඇති වෙන්නේ අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. ඊළඟට ශ්‍රද්ධා සිල් රකින්න පෙළඹෙනවද? ඒක අඩු වෙනවද වැඩි වෙනවද? ශ්‍රද්ධා සීල සුත දහම් දැනුම ඇති කරගන්න ඉඩකඩ අඩු වෙනවද වැඩි වෙනවද? ඊළඟට දන් දෙන්න අවස්ථාව අඩු වෙනවද වැඩි වෙනවද? නුවණින් යුක්තව කටයුතු කරලා සිත කය වචනය මෙහෙවන්න ජීවත් වෙන්න අවස්ථාව අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙන්නේ වැඩි වෙනවා. එතකොට මේක තමයි නුවණැත්තන්ගේ දියුණුව කියන්නේ. එහෙනම් මේ ධර්මයේ තුල කරන්න දෙයක් තියෙනවා. එහෙනම් ජීවිතේ සුවපත් කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්මයේ තුලින් මොනවද? සම්පූර්ණ ගුණ ධර්ම. මේ ධර්ම වලින් බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් දේශනා කරන්නේ අපිට මොනවා උපද්දවා ගන්නද? එහෙමනම් ලෝකයට නැත්තේ අඩු මොනවද? ගුණ ධර්ම අඩුයි. ගුණ ධර්ම නැති සමාජයක් තුල යහපත් අය ඉන්න පුළුවන්ද? ගුණ ධර්ම නැති සමාජයක් තුල ගුණ ධර්ම ගැන කතා වෙන්නේ නැති ධර්මයක් ගුණ ධර්ම ගැන කතා ධර්මයක් නැහැ. නැත්තම් ගුණ ධර්ම තියෙන පිරිසක් ඉන්න පුළුවන්ද? ඉන්න පුළුවන්ද? ඒ කොහොම සමහර විට කියන්නේ කොහොමද? ඒ විදිහින් ගුණ ධර්ම කතා කරන ලෝකයක් නැත්තම් දැන් හරි. නිරේ ගුණ ධර්ම ගැන කතා කරනවද? කවුරුත් ඉන්නවද ගුණවතුන්? තිරිසන් ලෝකේ ඉන්නවද? පෙරේත ලෝකේ ඉන්නවද? අසුරපා ඉන්නවද? මනුස්ස ලෝකේ ඉන්නවද? අන්න වෙන්නේ. ඒ කතා කරන නිසානේ. දෙවියන් අතර නැද්ද? බඹුන් අතර නැද්ද? ඒ දෙවියන් බඹුන් මිනිසුන් කතා කරන්නේ ගුණධර්ම සම්බන්ධයෙන් ගුණධර්ම ගැන උතුම් අවබෝධයට පැමිණිලා දේ මිනිසුන්ට දේශනා කරමු ශාස්ත්‍රඥ වහන්සේගේ ධර්ම නිසා නේද? එතෙමනේ. ඉතින් ඒ නිසා එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් තමයි ජීවිතයක් ගිහි වේවා පැවිදි වේවා පේන වේවා නොපෙනෙන වේවා නුවණැත්තන්ගේ ජීවිතය ගුණ ධර්ම වලින් පිරෙන එකම ධර්මය මොකද්ද?
බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒකට ගුණ ධර්ම තුලින් තමයි සත්පුරුෂයෙක් කරන්නේ. පඬිතෙක් කරන්නේ, ඥානවන්ත කෙනෙක් කරන්නේ, මුනිවරු බිහි කරන්නේ මොන ධර්මයෙන්ද? ගුණ ධර්ම තුල දියුණුවක් තුලින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. දැන් ඔබ අන්නේ ගුණ ධර්ම කොතෙක් දියුණු කළ යුතුද? මේකේ අවසානයේ තියෙන්නේ ඈ? ඔව් නිවන කියන්නේ මොකද්ද? මොකද්ද නිවන කියන්නේ? එයම ඉපදීම නැතිවම එහෙම තැනක් හම්බෙලා තියෙන නිවන ගැන කියන්නේ භව නිරෝධෝ නිබ්බානං තණ්හක්ඛයෝ රාග නිබ්බානං රාග දේශ මොහ නැමැති ගිනි නිවීම නිවනයි. එතකොට නිවන කියන්නේ මොකද්ද? ඉතුරු නැතුව ප්‍රහාණය කරන නිවීම. රාගයෙන් ගිනිගත් ජීවිතයක් තමයි ඉපදෙමින් මැරෙමින් යන සත්වයාට සංසාරේ තියෙන්නේ. එතකොට ඒ රාග දේශ මොහ නැමැති ගිනි නිවෙන්නේ මොකෙන්ද? ආර්ය ශ්‍රාමික මාර්ගයේ නැමැති සිහිල් දිය දහරින් හෙබි චතුරාර්ය ධර්ම ප්‍රකාශිත ස්වාක්ඛාත සම්දිට්ඨික කාලික ආදී උතුම් ගුණයන්ගෙන් යුතු බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ධර්මයෙන් තමයි රාග ගින්න. දැන් අපි තේරුම් ගන්න ඕනේ රාගය ඇතුණට පස්සේ හිතේ ආසාව ගිනි ගන්නවද නැද්ද? ගිනි ගත්තට පස්සේ එයාගේ ජීවිතය තුළ රැස් වෙන්න පුළුවන් පින්ද පවුද? කුසල්ද අකුසල්ද? යහපත් දෙයක්ද අයහපත් දෙයක්ද? ද්වේෂයේ ගිනි ගත්තට පස්සේ ද්වේෂය නැමැති ගින්නෙන් ජීවිතේට පහසුවක්ද අපහසුවක්ද? අපහසුවයි. එතකොට ඒ ද්වේෂ ගින්නෙන් ගිනි ගත්තට පස්සේ අපිට ඇති වෙන්නේ සැපක්ද දුකක්ද? එතකොට අපේ ජීවිතය තුළ රැස් වෙන්නේ පින්ද පවුද? පස්පව් දසක්. මෝහේ මුලාව අවිද්‍යාව නැමැති මෝහ ගින්නෙන් ගිනි ගත්තට පස්සේ අපේ ජීවිතේට පහසුවක්ද අපහසුවක්ද? දිසා අනුදිසා වැටහෙනවද? කළ යුතු දේ නොකළ යුතු දේ ගැන වැටහෙනවද? හොඳ නරක පින් පව් කුසල අකුසල් කළ යුතු දේ නොකළ යුතු දේ ගැන අපිට සිහිනුවණක් උපදවා ගන්න පුළුවන්ද? මෝහයෙන් ගිනි ගත්තට පස්සේ බෑ. රැස් වෙන්නේ පින්ද පව්ද? පව්. පව් නම් රැස් වෙන්නේ මෙලෝ පරලෝ විඳින්න තියෙන සැපද දුකද? දුක. එහෙමනම් මෙන්න මේ රාගය නැමැති ගින්න ඉතිරි නැතුව ප්‍රහාණය කරන්න තියෙන්නේ කාගේ ධර්මයෙන්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඒ තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන්. එතකොට ද්වේෂය නැමැති ගින්න නිවනේ මාර්ගය මොකද්ද? ආර්ය ශ්‍රාංගික මාර්ගය. මෝහය නැමැති ගිනි ගන්න ජීවිත ගිනි ගන්න දෙවි මිනිසුන්ගේ මේ සත්වයන්ගේ ගිනි ගන්න ජීවිත ගින්න නිවන්න තියෙන්නේ මොකෙන්ද? ඔව් ආර්ය ශ්‍රාංගික මාර්ගය නැමැති සිහිල් දිය දහරින් හෙබි ගංගාවක් කියලා කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගය. ඔව් එහෙමනම් නිවන කියන්නේ මොකද්ද? රාග ගින්න ඔව් නැති කිරීම. ද්වේෂය නැමැති ගින්න නැති කිරීම. මෝහය නැමැති ගින්න නැති කිරීම, ප්‍රහාණය කිරීම තමයි නිවන කියලා කියන්නේ. දැන් නිවන් දකින්න කැමතිද අකමැතිද? කැමති. එතකොට නිවෙන්නේ මොකක්ද? නිවන කියන්නේ මොකක්ද කියලා වෙන දන්නේ නැති කෙනෙක් අන්‍යාගම කෙනෙක් අහුවොත් අපි මොකද කියන්නේ? ඊට පස්සේ එහෙම නැත්තම් දුක හට ගන්න හේතුව ඉතිරි නැතුව තණ්හාව ප්‍රහාණය කිරීමයි. තේරුණානේ? එතකොට භව කීයක් තියෙනවද? 3යි. කාම භවය, රූප භවය, ආරූප භවය. මේ භවයෙන් උපදින්නේ කර්මානු රූප පිනට යටත්ව, පවට යටත්ව, සමාධියෙන් උපදින පුඤ්ඤා අපුඤ්ඤාවි ආනේදසගේ සංස්කාරයන්ට යටත්ව. එතකොට 3 භවයේම උපද්දවන කර්මයන්ගෙන් නිදහස් නම් භවයේ නැත්තම් ඉපදීමක් තියනවද? නැත්නම් මොකද්ද? ඉපදින්නේ නැත්තේ මොනවද? ඇස, කන, නාසය, දිව, කය, මනස ඉපදීමක් නැහැ.
ඒ රූප වේ ඉපදුනාට පස්සේ ස්පර්ශය තුලින් හටගන්න රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඇඟේ පහළ වීම නෑ. මේ ස්කන්ධ ධාතු ආයතන ලෝකේ පහළ වීම නෑ. ඉපදීමක් නෑ. නැත්තම් ජරා මරණයක් තියනවද? ශෝක වැළපීම් දුක් දුම්නස් තියනවද? කොහෙවත් නෑ. ඒක තමයි දුකේ කෙලවර. ඒක තියෙන්නේ කොතනද? නිවන කියන්නේ මොකද්ද? රාග දේශ මොහ ප්‍රහාණය නැමැති ගිනි නිවා ගැනීම නිවනයි. දුකහට ගන්න හේතුව තණ්හා ප්‍රහාණය නිවනයි. ඒ තණ්හා ප්‍රහාණය වෙච්ච ගමන් දැන් තණ්හාවේ නිමිද ඇවිස්සීම තියෙන්නේ. ඔව් ඒක ප්‍රහාණය වෙච්ච ගමන් සංසිඳීමක්ද නිවනක්ද මේ එහෙම නැත්නම් ඇවිස්සෙන ගතියක්ද තියෙන්නේ. නෑ තණ්හා ප්‍රහාණ වුණාට පස්සේ නිවෙනවා. රාග දේශ මොහ ගිනි නිවුණාට පස්සේ ගිනි ගැනීමක්ද තියෙන්නේ සංසිඳීමක්ද? එතකොට තුන් භවයේම නිරුද්ධ වුණා නම් භව පැවැත්මට උවමනා කරන සංස්කාර එතන තියෙන්නේ සංසිඳීමක්ද ගිනි ගන්න එකක්ද? සංසිඳීමක්. එතකොට ඕන රාතන් වහන්සේ දැන් ඉන්නවා. රාතන් වහන්සේ නිවනටපත් වෙලාද නැද්ද? හැබැයි පිරිනොන් පානද? එහෙනම් පිරිනොන් පානවා කියන්නේ මොකක්ද? කර්මානුරූපව හටගත්ත මේ ස්කන්ධ ධාතු ආයතන ලෝකේ යථාර්ථය අවබෝධ කරලා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරලා දුකට ගන්න හේතු ප්‍රහාණය කරලා ගිනි නිවාගෙන භවයේ නිරුද්ධ කරලා උන්වහන්සේ වැඩ ඉන්නවා. දැන් පිරිනොන් පාලද? ඔව් පිරිනොන් පෑම වල දෙකක් තියෙනවා. එකක් කෙලෙස් පිරිනොන් පාන එක. අනිත් එක දැන් ජීවත් වෙනවානේ. පුරාණ මිදම් භික්ඛවේ කම්මං පරණ හටගත්ත කර්මානුරූපව හටගත්ත ජීවිතයක් උන්වහන්සේට නැද්ද? ඇසක් තියෙනවා, කනක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක්, කයක්, මනසක් තියෙනවා. පංචස්කන්ධ ජීවිතය, ස්කන්ධ ධාතු ආයතන ලෝකයක් තියෙනවා. හැබැයි ඒක තාම පවතිනවද නැද්ද? එතකොට පවතින්නේ කෙලෙස් සහිතවද රහිතවද? එතකොට යම් මොහොතක මිනිස් ජීවිතයේ ආයුෂ උපාදාන සහිතවද රහිතවද ජීවත් වෙන්නේ? රහිතව. පිරිනුවන් පානවා කියන්නේ ආයමත් උපතක් කරා යන්න. දැන් රහතන් වහන්සේට කර්මානුරූපව සකස් වෙති භවපච්චය ජාති විඥානයක් තියෙනවද? නැහැ. නැති වෙනකොට පිරිනුවන් පානකොට ආයමත් උපතක් කරා යන්න හිතට ඉස්සරහට ගෙනියන්න ඇසක් හදන කර්මයක් නැත්තම් හිතට මොකද වෙන්නේ? එතනම නිවෙනවා. කනක් හදන්න උවමනා කරන කර්මයක් නැත්තම් ඉස්සරහට ගෙනියන්න නාසය, දිවක්, කයක්, මනසක්. එතකොට විඥාණයට ඉස්සරහට යන්න පරිසරයක් තියෙනවද? එතකොට මේ විඥාණයට මොකද්ද වෙන්න ඕනේ? පැවැත්මට යන්නේ නැත්තම් තෙල් පහනක් දැල්වෙනවා. මේ තෙල් පහන දැල්වෙන්නේ කොහොමද? තෙලුත් වැටියත් සිලත් නිසා. කවුරුත් තෙල් දාන්නෙත් නැහැ, වැටි දාන්නෙත් නැහැ. දැන් මොකද වෙන්නේ? දාපු තෙල් වලට පහන පත් වෙලා අවසානයේ මොකද වෙන්නේ? එතකොට අය පහනක් පත් වෙනවද? එතකොට අර ආලෝකයට මොකද උනේ? කොහෙද ගියේ ආලෝකේ? කවුරු හරි එහෙම ඇහුවොත් ඒක මෝඩ ප්‍රශ්නයක්ද නෝනක ප්‍රශ්නයක්ද? මෝඩ ප්‍රශ්නයක්. ඒ මොකද? ඒ ආලෝකයේ උතුරු දිශාවට ගියාද? එහෙමකක් තියනවද? නැගෙනහිර දිශාවට ගියාද? බටහිර දිශාවට? දකුණු දිශාවට ගියාද? ඒ ආලෝකේ කවදාවත් කොහෙවත් ආය ප්‍රකට වෙනවද? නැහැ. නියම් අන්න එතන තමයි පිරිනිවන් පානවා කියන්නේ. භවපච්චය ජාති ආයමත් උපතක් කරා යන්න තියෙන විඥානේ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන හේතුව තමයි නාම රූප නිරුද්ධ වීම. නාම රූප තමයි අසුර කරගෙන ඉන්නේ විඥානය. නේද? එතකොට නාම රූප නැතිවීම නිසා විඥාණයට බැස ගන්න දෙයක්. නාම රූප තිබ්බොත් තමයි ආයමත් උපදින ඇහැක්, කනක්, නාසයක්, දිවක්, කන්, මනසක් උපදින්නේ. අම්මලාට එච්චර ලොකු ගැඹුරු ධර්මයක් කතා කරන්න බෑනේ. නේද? පුළුවන්ද? බෑ. ඒ මොන්ටිසෝරිත් නැත. ඉන්න තැනට තමයි
කතා කරන්න වෙන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ නුවණැත්තන්ගේ ස්වභාවය. නොතේරෙන දෙයක් නොකරන දෙයක් ගැන කතා කරලා වැඩක් නෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල උපද්දවන්නේ කෙනෙකුගේ ජීවිතවල මොනවද? ගුණධර්ම. මොනවද එතකොට මේ ගුණධර්ම? යහපත් දේවල් පුරුදු කිරීම. එතකොට පුරුදු කරන්න තියෙන්නේ මොකෙන්ද? තමන් තුළින්, තමන්ගේ ජීවිතය තුළින් කරනවා කියලා කියන්නේ අපි ජීවිතය තුළ කටයුතු කරන්නේ කී ආකාරයකටද? තුන් ආකාරයකයි. කොහොමද මේ තුන් ආකාරය මොකද්ද? සිතින් අපි හිතනවා, ඊළඟට වචන කතා කරනවා, කයෙන් ක්‍රියා කරනවා. එතකොට මේ තුන් තැන තමයි එහෙනම් අපිට ගුණධර්ම භාවිත උපද්දවා ගන්න, දියුණු කරගන්න, භාවිතා කරන්න තියෙන්නේ. වෙන තැනක් එතකොට අපි ගුණධර්ම නැති වෙන්නේ කොතනින්ද? ඔතනින්මයි. එතකොට ගුණධර්ම පටන් ගන්න පවත්වා ගන්න තියෙන්නේ කොතනින්ද? එතනින්මයි. නේද? ඔව්. එහෙමනම් ගුණධර්ම විදිහට ශ්‍රාවකයන්ගේ ජීවිතයට බුදුරජාණන් වහන්සේ ආශ්‍රම වහන්සේ වදාළ දේවල් මොනවාද? මේ දැන් මොන මාසෙද අද ඉන්න? කටින චීවර දාන කාලේනේ. දැන් මෙතනින් එහාට ඔක්කොටම ගොඩාක් කරගන්න තියෙන විශේෂ පින්කම මොකක්ද? දන් දීම සිව්පසයෙන් සංඝයාට. ඔව් සිව්පස විශේෂයෙන් දන් දීම නේ. ඔව් එතකොට දානය කියලා කියන්නේ හොඳ දෙයක්ද නරක දෙයක්ද? හොඳ දෙයක්. බුදුරජාණන් වහන්සේ පවා ප්‍රශංසා කරපු දෙයක්. සත්පුරුෂ පඬිත උතුමන් විසින් ප්‍රශංසා කරන දෙයක්, ගුණ ධර්මයක්. එතකොට දන් දෙන්නේ කුමක් පිණිසද? මසුරුකම නැමැති අකුසලය දුරු කරගන්න. එතකොට මසුරුකම නැමැති අකුසලයට යට වුණොත් මොකද වෙන්නේ? පස්පව් දස අකුසල රැස් වෙලා මෙලෝ පල්ලව සතර පාදී දුක් ස්ථානවල ඉපදිලා, තැන්වල ඉපදිලා තියුණු කටුකම් හිරියක් ප්‍රසන්න දුක් විඳින්න සිද්ධ වෙනවා. එතකොට මසුරුකම කියන්නේ මේ ගුණධර්මයක්ද නැද්ද? ගුණධර්මයක් නෙවෙයි. නැත්තම් ගුණධර්මය මොකද්ද? ඒ මසුරුකම දුරු කරන ප්‍රතිපදාව, අංගය, මාර්ගය මොකද්ද? දන් දීම. ඒක ගුණධර්මයක්. එහෙමනම් ගුණධර්මයක් නැමැති දන් දීමේ අංගය අපි කොහොමද පුරුදු කරන්නේ? දානය නැමැති ගුණධර්මයේ දියුණු කිරීමෙන් ලැබෙන ආනිසංස මොනවාද? දානය නැමැති ගුණධර්ම පුරුදු කිරීමෙන් රැස්වෙන පිණින් ලබන ආනිසංස මෙලොව පරලොව වශයෙන් මොනවාද කියන කාරණය දැනගන්න කැමතිද? කැමති. හොඳයි. එතකොට මේ ධර්මයේ තියෙන ඕපනයිකයි කියලා ගුණයක්. මොකද ඕපනයිකයි කියන්නේ? හයියෙන් කියන්න ඕනේ. මේක කරන්න තියෙන්නේ කාටද? අන්න ඒකයි ඕපනයිකයි කියන්නේ. දන් දෙන්න තියෙන්නේ කාටද? තමන්ට. මසුරුකම අතාරින්න තියෙන්නේ කාටද? තමන්ට. එහෙනම් ඕපනයිකයි කියන්නේ මොකද්ද? මේක කරන්න තියෙන්නේ කාටද? තමන්ට. මොකද මේ කිරියම්මලා නිසා එහෙමනම් මේ ගුණධර්මයේ තුල අද ප්‍රධාන කාරණයක් විදිහට අපි කතා කරන්නේ මොකද්ද? දානය. දානි දෙනවනේ. කොහොමද අපි දාන දෙන්නේ? මොනවද දෙන්න දාන? ශ්‍රම දාන. ශ්‍රමයේ දාණය දෙනවා. ඔව් ඊළඟට ලේ දාණය දෙනවා. ලේ දන් දෙනවා. ඊළඟට ඔව් ධර්ම දාණය දෙනවා. ඊට පස්සේ අබේ දාණය දෙනවා සතුන්. ඊළඟට ඔව් ආහාර පාන දාණය දෙනවා. ඊළඟට ඔව් ඉඳුන් හිටුන් ආවතෙන් පහසුකම් දෙනවා. දාණය එක දානයක්නේ. ගෙවල් දොරවල් වතු පිටිහාර කබාන රන්දදී කෙත්වතු දෙනවා. අත්තරිනවා නේ. ඔව් වැසිකිලි කැසිකිලි මම්මාවත් පාරවල් ගවුතට වලම් හදලා දෙනවා. ඒවා අත්තරීම නේ. එතකොට ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද? ඔව් හොඳ දෙයක්. එතකොට අත්තරීම තුල තමයි ලෝකේ ගුණධර්ම ඇති වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දාණය අත්තරීම පරිත්‍යාගය දානය කියන්නේ නේ.
පටන් ගන්නෙ මොකෙන්ද? මසුරුකම දුරු කර ගැනීම පිණිස පවතින දානය. අවසන් කිරීමේ ඉලක්කය මොකද්ද බුදුරජාන් වහන්සේගේ? රාගය නැමැති අකුසල මූලය අත්හැරීම. ඉතින්යි දාණයෙන් පටන් ගන්නෙ. දානය නැමැති දන් දීම නැමැති ගුණධර්මය මූලිකව පටන්ගෙන රාගය නැමැති අකුසල මූලය, ලෝභය නැමැති අකුසල මූලය ඉතිරි නැතුව අත්තරින්නයි දාණයෙන් පටන් ගන්නෙ. එතකොට ද්වේෂය නැමැති අකුසල මූලය ඉතිරි නැතුව අත්තරීමටයි දාණයෙන් පටන් ගන්නෙ. මෝහය, මුලාව, අවිද්‍යාව නැමැති අකුසල මූලය ඉතිරි නැතුව අත්තරින්නයි දාණය මුලින් පටන් ගන්නෙ. එන්න රාග, දේශ, මෝහ නැමැති අකුසල් මුල් අත්තරීම ඉලක්ක කරගත්ත මූලික ගුණය මොකද්ද? දානය. පටන් ගන්නේ දානෙන්. අවසන් වෙන්නේ බරපතල කරුණු තුනක් ප්‍රහාණය කරන්න. පටන් ගන්නෙ මොකෙන්ද? දානෙන්. අවසන් වෙන්නේ අර ගිනි සදාටම අත්තරිනවා. තේරුණානේ? හේතුව මොකද්ද? රාග, දේශ, මෝහ නැමැති ගිනි ඉතිරි නැතුව සදාටම අත්හැරපු බුදුරජාණන් වහන්සේ කොහෙවත් මේ සසරේ රැඳෙන්න මේ අනුශාසනා කරනවද? නෑ. අවසානෙට එනවා. ඒ මොකද්ද? රාග, දේශ, මෝහ ගින්න අත්හැරීම. එතෙන් ගේනවා ශ්‍රාවකයා. එහෙනම් අපි සරණ යනවා නම් බුදුරජාණන් වහන්සේ අපි දානේ නැමැති ගුණධර්මයේ පටන්ගෙන අපේ ජීවිතවල අවසන් වෙන මොකෙන්ද? ඔව් රාගය, ලෝභ, දේශ, මෝහ නැමැති ගිනි සදාටම අත්හැරෙන කෙනෙක් බවට පත් වෙන්න අපි කැමැත්ත අපිට කැමැත්ත තියෙන්න, කැමැත්ත උපදවා ගන්න ඕන. ඒ ඉලක්කයට තමයි මේ දානේ තියෙන්නේ. එතකොට මේ ධර්මයේ තියෙන කාටද? නුවණැත්තන්ට. අපිට නුවණ තියෙනවද නැද්ද? බලන්න. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ දානේ දෙන්න ක්‍රම තියෙනවා. මොකද්ද? හැමෝම දෙන නිසා දෙන ක්‍රමයක් තියෙනවා. අනේ නොදී හිටියොත් අනිත් මිනිස්සු දොස් කියනවා. ඒ නිසා දෙනවා. පරම්පරාවෙන් එනවා. ඒ නිසා දෙනවා. දෙන්න ඕන නිසා දෙනවා. සිරිතක් වශයෙන් දෙනවා. ඊළඟට මේ ඒ වගේමයි ගෞරවයෙන් දෙනවා. ඔව් මෙලොව පරලොව සැපේ පතාගෙන දෙනවා. නිවන පතාගෙන දෙනවා. මහත්ඵල මොකක්ද? අර ගිනි තුන අත්හැරීම පිණිස, අර ගිනි තුන සදාටම නිවා ගැනීම පිණිස දෙන දාන ඉලක්කයේ පිණිස දෙන දාණය තමයි මහත්ඵල පානිසංස වෙන්නේ. එතකොට දානයන් දීමේදී බුදුරජාණන් වහන්සේ වදාලා සත්පුරුෂ දානක් තියෙනවා, අසත්පුරුෂ දානක් තියෙනවා. එතකොට සත්පුරුෂ දානෙ දෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාලා දන් දෙන කෙනා සිල්වත් වෙන්න ඕනේ. දන් දෙන කෙනා සතුන් මැරීමෙන්, සොරකමෙන්, වැරදි කාම සේවනයෙන්, බොරු කීමෙන්, මද්ද්‍රව්‍ය මත්පැන් පානයෙන් වැළකීච්ච කෙනෙක් වෙන්න ඕනේ. එතකොට ඒ දානෙන් කරන්නේ රාග, දේශ, මෝහ සදාටම ඇතිරීම. රාග, දේශ, මෝහ නැමැති ගිනි සදාටම නිවා ගැනීම, නිවා දැමීම. එහෙනම් සීලෙන් කරන්නේ පංච දුස්චරිතයේ අත්හැරීම. රාග, දේශ, මෝහ නැමැති ගිනි නිවා ගැනීම. එකම පැත්තට තියෙන මාර්ගයක් තියෙන්නේ. මොන පැත්තටද? යටි ගම්බලාද උඩු ගම්බලාද? උඩු ගම්බලා යන කෙනෙකුට හම්බෙන්නේ අවසානේ මොකද්ද? නිවන. නිවීම, සැනසීම, සංසිඳීම. ඒ මොන සැපද? මෙලොවට පරලොවට අයිති සැපද? ලෝකෝත්තර සැප. ලෝකෝත්තර කියන්නේ ලෝකෙට අයිති නෑ. ලෝකෙට කියන්නේ ඇස කන නාසය දිව කය මනස ස්පර්ශ වෙලා උපදින සැප නෙවෙයි. ලෞකික වශයෙන් ඒ වගේ නිදහස් වීමෙන් ලබන සැප. ඒක කොයි වගේ එකක්ද? බලමු අපි අනාගතේ. මෙගොඩ ඉඳන් එගොඩ ගැන සැප ගැන දැනගන්න පුළුවන්ද? ඈ නේද? දැනගෙන තේරුම් අරගෙන යන්න ඕන. හැබැයි සැපේ ස්පර්ශ වෙන්නේ ඊතර තියෙන සැපේ මෙතර ඉන්නකොටද ඊතර ඉන්නකොටද? ඊතර වෙන්න ඕනේ. ඊතර වෙන්න නම් ගඟකට යන්න බෑ. නේද? දැන් අපි ගමට පැනලා දෙන්නේ ගඟෙන් මෙගොඩ දෙන්නේ. මෙගොඩ තාම පිටපොට ගහනවා. නේ? සමහරක් ඇඳුම් හොයනවා.
මෙතන යා යුත්තේ ඊතරටයි. මෙතන බිය සහිතයි. ඊතර බිය නැති අය තමයි ඊතර වෙන්නේ. මෙතන ඇතැරලා. එතකොට මෙතන අතාරින ගුණධර්මය මොකද්ද? පළවෙනි එක දානය. ටික සීලය. එහෙනම් සිල්වත් වෙලා තමයි සිල්වතුන්ට සත්පුරුෂ ඊළඟට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් දෙන පිරිසට බුදුරජාණන් වහන්සේට නම් ශ්‍රාවක සංඝයා රත්න කෙරෙහි නම් අට්ඨපුරුෂ පුද්ගල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි මම මේ දානය දෙන්නේ උන්වහන්සේලාගේ සසර දුකින් නිදහස් වීම පිණිස මේ දානය උපකාර වේවා කියන මෙත් සිතෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් තමයි දානය දෙන්න ඕනේ. එතකොට ඒක මොකද්ද? ශ්‍රද්ධාවන්ත සිල්වත් වෙලා ශ්‍රද්ධාවන්ත කෙනෙක් විදියට ශ්‍රද්ධාවන්ත කෙනෙක් විදියට සිල්වත් වෙලා කය වචනේ සංවර කරගෙන දෙන්න සත්පුරුෂ දාන. ඊට පස්සේ හොඳට පිළිවෙලට සම්මාදිට්ඨිය යුතු දානයක් දෙන්න ඕනේ. සම්මාදිට්ඨිය කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට මස් මාළු කන්න හොඳ නැහැ. අප වෙනුවෙන්නේ පව්. එතකොට සම්මාදිට්ඨිය යුතු දානේද රසවත් පිළිවෙලට තියෙන්නේ මිත්‍යා දෘෂ්ටික දානේද? එතකොට දැන් ඔබ දෙන්නේ සම්මාදිට්ඨිය යුතු දානේද මිත්‍යා දෘෂ්ටික යුතු දානද? එහෙමනම් ඇයි බත් වලට මේ වෑංජන වලට ලුණු නැත්තේ? මිරිස් නැත්තේ? ඇඹුල් නැත්තේ? තුන පහ නැත්තේ? පිළිවෙලක් නැත්තේ? සකස් කරන්නේ. එතකොට සකස් වීම ඉන්නේ මොකෙන්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විනය තුලින්. නේද? දැන් අපිට ලැබෙනවන්නේ දාන. බහුතරයක් ලැබෙන්නේ මිත්‍යා දෘෂ්ටික අසත්පුරුෂ දාන. එතකොට ඒක මහත්ඵලයිද? නෑ. ලැබෙන්න ඕන ශ්‍රාවකයෝ විදිහට දෙන්න ඕන මොන දානෙද? සම්මාදිට්ඨියෙන් යුතු සත්පුරුෂ දාන. එහෙනම් මනාකොට පිළිවෙලක සකස් කරලා සම්මාදිට්ඨියෙන් යුතු දාන තමයි අපේ හිතින් කයින් වචනේ යමක් කියන කරනකොට සංසාරගත වැඩපිළිවෙලට අවිද්‍යාව බිත්තරේ ඇස්සේ ඉන්න කටුවක් අස්සේ ඉන්න සතෙක් වගේ කල්පනා කරලා දෙන්න එපා. ඇයි? ඒ සත්‍යයට එළිය පේනවද? එළි දේවල් ඇහෙනවද? එතකොට අන්න ඒ වගේ සංසාරගත ඉපදෙමින් මැරෙමින් යන සත්‍යයට ආර්ය වූ දැක්මක් තියෙනවද? නෑ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කරන්නේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ වදාළ විදිහට යමක් කියන එකයි කරන එකයි හිතන එකයි. ඉතින් කරලා කියලා හිතලා නේද දානි දෙන්න ඕනේ නේද? එහෙනම් සම්මාදිට්ඨියෙන් යුතු දානයක් දෙන්න ඕනේ. දෙන්නේ කොහොමද? ශ්‍රද්ධාවන්ත කෙනෙක් විදිහට සිල්වත් වෙලා සත්පුරුෂ හොඳට පිළිවෙලට සකස් කරලා. නේද? එහෙමනේ? හොඳට පිළිවෙලකට සකස් කරලා. දැන් අපි දන්නෝනේ අපේ අම්මලා නේද? සෝවාන් මිටුයි පරිප්පුයි මඤ්ඤ කකොල්ලයි. එහෙම දුන්න කාලෙක දුන්නා අපි ගිහි කාලේ අපේ අම්මලා එහෙම දුන්නා. ඇයි? මස් මාළු කණේ කෑමකුත් තියෙනවා, නොවැළඳීමකුත් තියෙනවා. අකපකුත් තියෙනවා, කැප ස්වභාවයෙන් ජීවක සූත්‍රය අපි බලමු කරමු. නේද? එතකොට ඒක තේරුම් අරගෙන. එතකොට දැන් අපට තේරෙනවා නේ උන්වහන්සේලාගේ කර්ම විපාකයක්ද දන්නේ නැහැ. ඇයි ධර්මයේ අහුනෙත් නැහැ හරියට. වල දන්නේ කොහොමද? සමහරක් වෙලාවට ඒ කාලේ උන්වහන්සේට හිතෙන්නේ නැති සමහරට මීට වැඩි හොඳයි මුංගේ දාන්නේ. සමහර විට හිතුණත් දැන් නෑ. සමහර තැන් වල පොද්දක් හරි සම්බෝලයක් හරි හදාගෙන කන්න වළඳන්නේ. මේවා කන්න ඇයි දානේ සම්මාදිට්ඨිද මිච්ඡාදිට්ඨිද? මිත්‍යා දෘෂ්ටික මේ සත්පුරුෂ දාන සත්පුරුෂ දානද? යම් හැන්දෙන්ද බෙදන්නේ Tamanටත්. ඊට පස්සේ හොඳට සකස් කරලා ගෞරවයෙන් පිළිවෙලකට දෙන්න ඕනේ. ඊළඟට දාණයට අවශ්‍ය දේවල් ධාර්මිකව හරි හම්බ කරගත්ත දේවල්මයි. අධාර්මිකව හරි හම්බ කරගත්ත දේවල් එන්නේ. සිල්වත් පිරිස ධාර්මිකයි නේද? එතකොට සිල්වත් විදිහට තමයි ධාර්මික සම්මා ආජීවද මිච්ඡා ආජීවිතද? සමාජයෙන් ධාර්මික උපයාස අපයාගත්ත දේවල් තමයි තියෙන්න ඕනේ. එතකොට එහෙම දෙයක් වෙන්න ඕනේ. තේරෙනව නේද? දැන් සමහර විට මස් මාංශ ගැන කතා බහ කරනවා. අපි නිසානේ මරන්නේ නිසා කන්න හොඳ නැහැ. ඔය එහෙම කල්පනා කරොත් ලෝකෙ කොහෙවත් සිල්ලුතුන් ඉන්නවද? ලෝකෙ සුගතියක් තියෙන්න පුළුවන්ද? ලෝකෙ කොහෙවත් මෙලෙස පරලෝ සත්පුරුෂය ඉන්න පුළුවන්ද? ඉන්නේ කවුද ඔක්කොම? අසත්පුරුෂයනේ. ඊළඟට දැන් අපි හිතමු උන්නම් ධානයකට මාළු හරි මොන හරි ගෙනාව කියලා අපි උදෙසා. හරි. එතකොට එතන ඉන්නේ මාළු අපි හිතමු කෑලි 10ක් 10 දෙනයි. ඒක වෑංජනේ. එතකොට බත්
ව්‍යංජන තියෙනවනේ. බත් තියෙනවනේ, පළතුරු තියෙනවා. එතකොට බත් වලට කොච්චර වසවිස ගන්නවද? එතකොට සත්තු මැරෙනවා. බත් වලට කියන්නේ නෙමෙයි සත්තු අපි නිසා මෙතන සත්තු මෙච්චර මැරිලා ඉන්නවා. ඒ නිසා බත් කෑවත් පව් කියනවා. ව්‍යංජන වලට දැන් පළතුරු වලට කොච්චර ගන්නවද? නේ? ඒත් එක්ක බලනකොට ඒ අදහසේ ඉන්න කෙනාට බත් ටිකක් කන්න පුළුවන්ද ඒ ආහාරයට කියනවනම්? එයා ඒ අදහසෙම ඉන්නවනම් එයාට බත් ටිකක් කන්න පුළුවන්ද? ව්‍යංජනේ කන්න පුළුවන් ව්‍යංජනේ. පළතුරු ටිකක් කන්න පුළුවන්ද? වතුර ටිකක් බොන්න පුළුවන්ද? කෑම බීමක් එයාට කිසි දෙයක් කරන්න පුළුවන්ද කන්න බොන්න? ඒ අදහසේ හරියට හිටියොත් එයාට වෙන්නේ එතකොට ඒකේ ලෝකේ තාතෝ සත්‍ය වූ මුනි ධර්මයට එකගද නැද්ද? ඒ දෘෂ්ටි එකග නැහැ. රැස් වෙන්නේ පින්ද පවුද? පව්. බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝයාට අභූතයෙන් චෝදනා වෙනවද නැද්ද? වෙනවා. රැස් වෙන පින පොඩි එකක්ද විශාල පවක්ද? විශාල පවක්. එතකොට පව් විශාල වශයෙන් රැස් කරගත්තු අය කොහෙද යන්නේ? දුගති යන්නේ. එහි ගිහිල්ලා විඳින දුක් පොඩි දුකක්ද විඳින්නේ බලවත් දුකක්ද? ඒ නිසා මේ පැවැත්මට යටත්ව තමයි මේ අවිද්‍යාව පත්‍ය සංඛාරයන් යුතු පැවැත්ම අපි හැදිලා තියෙන්නේ. මේක කඩා ගන්න තමයි ඒ කඩාගත් මේ රටාවේ මිදිච්ච ධර්මස්වාමී ධර්මරාජයන්න් වහන්සේගේ ධර්මය අපිට ඕනේ. නැත්තම් යන රටාවට තමයි මේක හැදිලා තියෙන්නේ. නේද? ඇයි ආගමක් විදිහට ඇඳුම් නැතුවත් යන්නේ? නුකින් නිදහස් වෙන්න. එහෙමත් අපිට දෘෂ්ටි රාගය තියෙනවා නම් ඉන් එහාට කවර කතාවද? ඒ නිසා අපේ ජීවිතවල ඉපදෙමින් මැරෙමින් යන සත්‍යයේ සංසාර ගමන හරියට බිත්තරයක් අස්සේ ඉන්න සතෙකුගේ ස්වභාවයෙන් යුතු සිතුම් පැතුම් තමයි තියෙන්නේ. ඒ නිසා හරියනවද එයාට වරදිනවද? ඒ නිසා අපි කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නාසේක මම කිසිවක් නොදනමි. ශාස්ත්‍රඥ වහන්සේ භාග්‍යතුන් වහන්සේ මාගේ ශාස්ත්‍රඥ වහන්සේ වෙනසේක මම කවුද? ශාවකවමස්මි ශ්‍රාවකයා වෙමි. හොන්දට තිත්ත වැඩිච්ච ශාකයක් වගේ ශාසනය වැඩෙනවා කියනවා. ඒක නම් හැමතිස්සෙම යමක් කියන්නේ කරන්න හිතන්නේ කවුරු වදාළ විදිහටද? තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ වදාළ විදිහට තමයි අපි යමක් කියන්නේ කරන්නේ. ඒක තමයි යගේ ශ්‍රද්ධාව. තේරෙනවනේ? එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාළ මසුරුකම නැමැති අකුසලයේ දුරු කරගන්න ජීවිතය තුළ පුරුදු ප්‍රධාන මාර්ගයක් විදිහට දානය. ඊට පස්සේ හොඳට පිළිවෙලට හදලා මේ ඔක්කොම ගුණ ධර්ම. එතකොට මේවා කරන්නේ සත්පුරුෂයද අසත්පුරුෂ? පඬිත අයද නුවණැත්තෝද මෝඩ අයද? නුවණැති පඬිතුතුන්. එහෙනම් නුවණ නැති දුෂ්පාඥ මෝඩය මේ කරන දෙයක් නෙමෙයි. ඊළඟට දානේ හදලා ඔන්න වළඳන්න කියලා යනවද? සියතින් පූජා කරනවද? සියතින් පූජා කරන්න ඒක සත්පුරුෂ ගුණයක්. සියතින් පූජා කරන්න ඕනේ. දැන් සංඝයා විදිහට අපිට දානමාන දීලා වැඳුම් පිඳුම් සත්කාර සම්මාන කරලා ඕගොල්ලෝ එනවා. ඒක අපේ පුරාණ විදම් පරණ කර්මයක්ද නැද්ද? පරණ කර්මයක්. ඒ මොකද කලින් අපි මේ පින්කම තමාට වඩා ගුණ නුවණින් වැඩි හිටි වැඳුම් පිඳුම් සත්කාර සම්මාන කරපු පිනෙන් තමයි අපිට දැන් මේ විපාකේ ලැබෙන්නේ. ඒක ගේනවා. එහෙන් තමයි යන්නේ. ඒකම අපිට සතුටක්ද දුකක්ද? සතුටන්නේ. යම් හැන්දකින්ද බෙදන්නේ. යමන්ද වපුරන්නේ. ඒක තමයි දායාද කරගෙන ඉන්නේ. හොඳ දේවල් පුරුදු කරොත් හොඳ, නරක දේවල් පුරුදු කරොත් ගුණා බැඳි කරත්තේ වගේ නරක දේවල් බරක් විදිහට දුක එනවා. සෙවණෙල්ල වගේ හොඳ දේවල් කරොත් පහසුවෙන් සැපේනවා. ඊට පස්සේ සියතින්ම දෙන්න ඕනේ. උන්වහන්සේ වළඳන්නේ කියලා ඒක මොන ලක්ෂණ? සත්පුරුෂ දානේ ලක්ෂණ, අසත්පුරුෂ දානේ ලක්ෂණ නැද්ද? ඊළඟට මේ දින දානේ කර්මඵල මට සසරේ මේ දේවල් ලැබෙනවා. ලැබේවා නෙමෙයි ලැබෙනවා. මේ රැස්වෙන කර්මයෙන් මට මෙලොවයි පරලොවයි යහපත පිණිස මේක රැස්වෙන පුණ්‍ය කර්මයක් කියලා විශ්වාසයෙන් දෙන එක. ඊට පස්සේ ඒ දිනදී හොඳ දෙයක්ද වෙන්න ඕන නරක දෙයක්ද? හොඳ දෙයක්. කනවා නම් වළඳනවා නම් වළඳපල්ලා කියලා හරියන්නේ නෑ. හොඳ දෙයක් තමයි සකස් කරලා දෙන්න ඕනේ. නේද? හොඳ දෙයක්. පිළිවෙලකට ගෞරවයෙන් හොඳ දෙයක් තමයි දෙන්න ඕනේ. දැන් අපි බලන්න මේ දානයක් දෙනකොට මේවා කරනවද කියලා.
එතකොට සැබෑම අත්හැරීම ලෝභය මසුරුකම නැමැති අකුසලයේ දුරු කරගන්න නම් ලෝභය නැමැති ගුණධර්මයේ ගුණයක් විදිහට ජීවිතය තුළ වර්ධනය වෙන්න නම් මේ විදිහට දානය වැඩෙන්න ඕනේ. මේ කරුණ වලින් යුක්ත වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අර මසුරුකම නැමැති දෙව් මිනිසුන්ට මෙලොව පරලොව දුක උපදින අකුසලයේ මූලයේ දුරු කරන්න හේතු වෙන ආකාරයට අත්හැරීම නැමැති ගුණය බලවත් වෙන්නේ. ඒක තේරුණාද? අම්මලට තේරුණාද? අම්මලට ඒක තේරුණාද? කතා කරන්න පුළුවන්ද ඔක්කොටම? කන් ඇහෙනවද? ඔව්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට දන් දෙන්න කෙනා දාණය දෙන්න කලින් දෙන්නේ කාටද කියලා හිත පහදවාගෙන ඉන්න තුන් තැන. සිත කය වචනේ නෙමෙයි. සිත කය වචනේ මූලික කරගෙන තමයි අර ඔක්කොම කරන්නේ දැන් මේ කියපුවා. එතකොට තුන් තැන කියන්නේ මේ දෙන්නේ කාටද කියලා හිතේ පැහැදීම තියෙන කාටද? අතීත අනාගත වර්තමාන තුන්කල් වාසී ගෞතම බුදුරජාණන් වහන්සේගේ අටපුරුෂ පුද්ගල මාර්ගඵලලාභී සුපටිපන්නාදී මහා සංඝරත්නයේ උදෙසායි මම මේ දෙන්නේ කියලා දෙන්න කලින් හිතන්න ඕනේ. ඊට පස්සේ හිතේ පැහැදීම තියෙන දෙන මොහොතේ පිළිගන්න මොහොතේ ඒ උතුම් මාර්ගඵලලාභී සුගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ උදෙසායි මම මේ දානි පූජා කරන්නේ කියලා පූජා කරන්න ඕනේ. දීලා මැරෙනකම් ජීවිතේ පුරාට ආයුෂ තියෙනකන් හිතන්න ඕනේ. එතකොට ඒ මොකද? පරිත්‍යාග සිත එක කුසල අරමුණක්ද අකුසල අරමුණක්ද? ඔව්. දානානුස්සති. හිතන්නේ කිව්ව තුන් තැන. ඒ හිතන්න රැස් වෙන්නේ මොකද්ද? පුණ්‍ය කර්මයක් රැස් වෙනවා. ඒ කර්මයෙන් සසරේ බොහෝ කාලයක් සැපය උපදිනවා. එතකොට දන් දුන්නට පස්සේ මෙලොව පරලොව ලැබෙන ආනිසංස මොනවද? මෙන්න මේ නිසයි අපි මේක කරන්න ඕනේ. එහෙනම් මේ ආනිසංස ලැබෙන්න නම් හරියට දානේ දෙන්න ඕනේ. දන් දෙන්න කෙනා බොහෝ ජනයාට ප්‍රේමනාප වෙනවා. හරිද වැරදිද? හරියට දුන්නොත් අර ක්‍රමයට කොච්චරද කියන්නේ ගෙදර ඉන්න බල්ලා පූසට පවා ප්‍රේමනාප වෙන්නේ නැද්ද? වෙනවා. ඊට පස්සේ දන් දෙන්න කෙනා සාන්ත සිත් ඇති මුනිවරුන්ගේ ඇසුරට යනවා. හරිද? මෙයා දාන දෙන්නේ කාටද? අටපුරුෂ පුද්ගල මහා සංඝරත්නය උදෙසා එතන මුනිවරු ඉන්නවා. ඊට පස්සේ උපාසක උපාසිකාවන් තුල සෝවාන් සකදාගාමි අනාගාමි ගෘහී ශ්‍රාවකයෝ ඉන්නවා. ඒ කාලද මේ සිත් සාන්ත සිත් ඇති සත්පුරුෂ උතුමන්. ඒ අයගේ ඇසුරට මෙයාට ලැබෙනවා. ඒක යාට සපද දුකක්ද? දානේ. ඊට පස්සේ තුන්වෙනි කාරණේ විසරදයි. විසරදයි කියන්නේ කොන්ද කෙලින්. කොන්ද කෙලින් කියන්නේ නිවට නැහැ. නිවට නැහැ කියන්නේ බොළඳ නැහැ. බොළඳ නැහැ කියන්නේ හිතේ හයිය තියෙනවා. මොකක්ද තියෙන හයිය? ලෝභය නැමැති මසුරුකම නැමැති අකුසලයේ දුරු කරගන්න එයා දානේ නැමැති ගුණධර්මය අවංකවම පුරුදු කරනවා. ඒ නිසා යාට මසුරෙක් කියලා චෝදනා කරන්න සිදුරක් නෑ. බයක් නැතුව යන්න පුළුවන්. දිසාපතිතුමා ළඟට, ග්‍රාම සේවක මහත්තයා ළඟට, පොලිසිය ලොකු මහත්තයා ළඟට, නායක ආම්දුර ළඟට ඕන කෙනෙක් ළඟට බය නැතුව යන්න පුළුවන්. අර මක්කු වෙන්නේ නෑ, හැකලෙන්නේ නෑ. කොන්ද කෙලින්. ඒ මොකද? චෝදනා කරන්න සිදුරක් නෑ. මොකද්ද නැති සිදුර? මසුරා, ලෝභයා සිදුරක් නෑ. ඒක යාට සැපද දුකද? සැපක්. දානේ ඊළඟ ආනිසංස තමයි එයාගේ පන්සිල් කැඩෙන්නේ. මොකද්ද? පන්සිල් කැඩෙන්නේ. ඇයි ඇසුරු කරන්නේ සත්පුරුෂයද අසත්පුරුෂයද? සත්පුරුෂයද. ඒ දුස්සීලකමේ ආදීනව ඇහෙනවා සම්මුර වෙනවා. සිල්වත්කමේ ආනිසංස දස් කතාවෙන් ඇහෙනවා. සිල්පද ආරක්ෂා කරනවා. ඊළඟට ඒක සැපද දුකද? සැපක්. ඊළඟට සිල්වත් කෙනා පිළිබඳ කල්යාණ ක්‍රීති ගෝසාවක් පැතිරෙනවා. කිරියා විපාසක මහත්තයා මෙහිමයි. ගුණපාල උපාසක මහත්තයා මෙහිම කෙනෙක් කියලා මොකද දන් දෙන්න කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට. ඔව් වමින් දීලා දකුණෙන් ගන්න කෙනෙක් නෙවෙයි. දකුණෙන් දීලා වමින් ගන්න කෙනෙක් නෙවෙයි. උඩින් එකක් යටින් එකක් නෑ. ඒ කියන්නේ අවංකයි, ඍජු, වක්‍ර ගති නැති, සට කපට මායා නැති අන්නේ අයට තමයි නුවණැත්තන් විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්පර්ශ කරන්න පුළුවන්, සේවනය කරන්න පුළුවන්, පුරුදු කරන්න පුළුවන්, බුද්ධ ශාසනයේ ශ්‍රාවකත්වයට එන්න පුළුවන් පරිසරය තියෙනවා. ඊළඟ කාරණය දානීය ආනිසංස සිහි මුලා නොවි මැරෙනවා. සැපද දුකද? එහෙනම් මසුරු අයද මේ ලෝකෙ වැඩි දන් දෙන අයද?
ඒ පිරිස කොච්චර වගේද? මහ පොළොව වගේ. එහෙනම් ඒ අය මරණින් මත්තේ කොහෙද යන්නේ? දුගතිය යනවා. නීපොත් මහ පොළොව වගේ. නීපොත්තට පච්චුට්ටක් අරගෙන බදාලා මෙච්චරයි. බේරෙන්නේ. එතකොට ඒ වගේ පිරිසක් තමයි එහෙනම් හරියට දානේ දෙන්නේ. ඒ පිරිස එතකොට මැරෙන්නේ සිහියෙන්ද අසිහියෙන්ද? සිහියෙන්. මොකද්ද සිහිය? මං මේ විදිහට දාන්නේ දුන්නා. දෙන්නකොට ඒක කුසල් අරමුණක්ද හිතනකොට අකුසල් අරමුණක්ද? කුසල් අරමුණක් හිතනකොට සිතට සතුටක්ද ඇති වෙන්නේ දුකක්ද? සතුටක්. එතකොට සතුටින් මැරෙන කෙනාගේ මැරුණට පස්සේ සුගතියේද යන්නේ දුගතියේද? දුගතියේ නෙවෙයි සුගතියේ. ඒකෙන් මිනිස් ලොව චතුම්මාරාධික තවතිසා යාමතුසිත නිම්මාරති පරිනිම්මිත වසවත් ආදී දෙවියන් ගැන ඒ ගැන දේශනාවක්. මේ දේශනාවෙන්ම දානානුප්පත්ති සූත්‍රයේ දානයෙන් ලැබෙන ඉපදීම ගැන වදාළ දෙසුමයි. මේ දේශනාව තියෙන්නේ අංගුත්තර නිකායේ 5 වෙනි කොටසේ 8 වෙනි පාඨයේ 1-4 දාන වර්ගයේ. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සවැත් නුවර ජේතවනාරාමේ. පින්වත් මහණෙනි මේ දානයෙන් ලැබෙන ඉපදීම මටක් තියෙනවා. එතකොට බලන්න දැන් මේ විදිහට දන් දෙන කෙනාගේ දෙන ස්වභාවය අනුව වෙනස්කම් නැද්ද? හැමෝටම මේ විදිහට දන් දෙනකොට එකම විදිහට පින් රැස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. නේ? වෙනස් වෙනවද නැද්ද? දැන් මේ ඔක්කොම ඉගෙනගෙන මේ විදිහට දාන්නේ හැමෝටම දෙන්න පුළුවන්ද? එයාගේ සිහිනුවනේ ශ්‍රද්ධාවේ ප්‍රමාණයට තමයි දානි දෙන්නේ. එතකොට ඒ විදිහට ගත්තොත් 100ම දෙනා 100 දෙන්නේ දන් දෙනවා. එතකොට 100 ආකාරයෙන්ම ඒ දානි දෙන 100 දෙනාම ආකාර එකක්මද 100 ආකාරයකට දෙන්නේ. එතකොට රැස් වෙන කර්මය එක ආකාරද 100 ආකාරද? ඔව් රැස් වෙන කර්මයෙන් එතකොට පරලොවදී උපත තීරණය කරන්නේ කර්මයෙන්. උපදින රටාව එකම තැනක උපදිනවද වෙනස් විදිහට රැස් වෙනවද? ඒක තමයි මේ කියන්නේ දේශනා කරන්නේ. තේරෙනවනේ? බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ දානයෙන් ලැබෙන දානයෙන් රැස් වෙන පිනෙන් උපදින ස්ථාන 8ක් තියෙනවා. කීයක්ද? 8ක්. ඒ 8 මොකක්ද? ඒ 8 මොකක්ද කියලා මේ කාගෙන්ද අහන්නේ? ස්වාමීන් වහන්සේලාගෙන්. එතකොට මොකක්ද කියලා ප්‍රශ්නයක් අහනවා. දැන් බුදුරජාණන් වහන්සේ උත්තර දෙන එකක් සංඝයා ඉන්නවද? නෑ. ප්‍රශ්නයක් විදිහට අහන අයට යොමු කරනවා. යොමු කරාට පස්සේ ප්‍රශ්නයට අහන අයට ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද්ද? ඒ 8 මොකද්ද කියලා දැනගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඇති වෙනවා. ඒ නිසා මේ මානේ ඒ කවර 8ක්ද? ඒ 8 මොනවද? එතකොට අහන අයට වමනාව ඇති වෙනවා ඒක දැනගන්න. අන්න ඉතින් ඊපස්සේ මේ දේශනාව සාර්ථකයි. දැන් අද වැඩසටහනට වඩනකොට බලන්න මේ අඩුව ඊළඟ දවසේ තියෙන්න එපා. අඩුපාඩු තියෙන්න බෑ. පළවෙනි එකෙන් දෙකෙන් තුනෙන් හදා ගන්න ඕනේ. නේද? මොකද ඉස්සර වගේ එළිය වැටෙනකම් බණ ඇහුවේ නෑනේ. නේද? ඔව් අර වැඩ මේ වැඩ සංකීර්ණ කියලා දැන් එදාට වැඩි අද කට්ටිය අඩුයි. ඔව් පොයේ කියලා නෑ. මොකද? කුඹුරු වැඩ. ප්‍රශ්නේ මොකද්ද? කන්න බොන්න නැති එක. සතර අපාය නෙමෙයි සංසාර ගමන නෙමෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මෙහිලා කෙනෙක් ශ්‍රමණේකට හෝ මේ ලෝකේ ජීවත් වෙන ස්ත්‍රියකට වේවා පුරුෂයෙක් වේවා ශ්‍රමණේකට හෝ ඔන්න කාටද අපි දානමාන දෙන්නේ? ශ්‍රමණේ බ්‍රාහ්මණයන්ට හෝ දානයක් දෙනවා. එතකොට සමාජයේ සම්මත කවුද? සිල්ලතුන් ගුණවතුන් විටි ශ්‍රමණ බ්‍රාහ්මණයන්. මෙහි කෙනෙක් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා යම් ශ්‍රමණේකට වේවා බ්‍රාහ්මණයෙකුට වේවා දානයක් දෙනවා. මොනවද දානෙට දෙන්නේ? ආහාර දෙනවා. ඊට පස්සේ ආහාර පාන වස්ත්‍ර පාවහන් මල් නේ. ඔව් ගන්ධ සුවඳ විලවුන් සේනාසන කුටි ප්‍රදීප පහන් ආලෝකයට ආදි කරන දේවල් දෙනවා. ඒ කියන්නේ දාන මාන චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර ආදී පූජා කරනවා. කාටද පූජා කරන්නේ? ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සිල්ලතුන්ට ගුණවතුන්ට පූජා කරනවා. ඔහු යමක් දෙයි නම් ඒ පූජා කරන දේවල් දෙයි නම් එය නැවත ලැබීමට පතනවා. ඔන්න දෙන අයගෙන් ක්‍රමයක්. පිරිසක් මේ විදිහට ශ්‍රමණ බ්‍රාහ්මණයන් කියලා යම්කිසි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා
දානමාන මේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර මල් සුවඳ වින ප්‍රදීප කනාලේ දානෙ දෙනවා. දීලා මොකද කරන්නේ? මෙයා ඒ දුන්න දේවල් මට පරලව ලැබේවා කියලා දුන්න දේවල් පතනවා. ඔන්න පතින් මතක තියාගන්න. පතනවා. කොහොමද පතන්නේ? පරලොවදී පංචකාම ප්‍රේමනාප රූප ශබ්ද ගන්ධ රස පහසෙන් යුතු සතුටින් ඉදුරන් පිනවන පරලොව මහාසාර ශාස්ත්‍රීය හෝ මහාසාර බ්‍රාහ්මණ හෝ මහාසාර ගෘහපති මේ පතන කෙනාට දකින්න ලැබෙනවා. ඒ දකින්න ලැබෙනවා කොහොමද? සමාජයේ ඉන්නවා පංචකාමයෙන් සතුට වෙන ඉදුරන් පිනවන ශාස්ත්‍රීය මහාසාර බ්‍රාහ්මණ මහාසාර ගෘහපතීන් ඌට දකින්න ලැබෙනවා. බොහෝ සැප සම්පත් වෙන. එවිට ඌට මෙහිසේ හිතනවා කියනවා. අහෝ ඒ කාන්ති මමත් කය බිදී මරණු මතු මේ වගේ අර සමාජයේ ඉන්න මහාසාර ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති කුල අර සැප සම්පත් විඳින දැක්කට පස්සේ මෙයා හිතනවා මේ දන් දීලා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ස්ත්‍රියක් කියා පුරුෂයෙක් පරලොවදී මටත් ඔව් මහාසාර ශාස්ත්‍රියන්ගේ හෝ මහාසාර බ්‍රාහ්මණයන්ගේ හෝ මහාසාර ගෘහපතියන්ගේ හෝ කුලයක ඉපදෙන්න මේ විදිහට සැප ලබන්න මේ පින හේතු වේවා කියලා මෙයා පතනවා. ඒ කෙරේ හිත ඒකෙම පිහිටවනවා. අර සැපේම ඉලක්ක කරලා ඒකෙම පිහිටවනවා. ඒකම අදිෂ්ඨාන කරනවා මට පරලව මහාසාර ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති යන්න ඕන තැන මේ පින මට දුන්න දේ එතනදී ඉපදිලා එතනදී ලැබේවා කියලා. ඊට පස්සේ ඒ හිතම දියුණු කරනවා. නැවත නැවත ඒකම ඔව් ඒ ප්‍රතිපදාව ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදා හීන වූ පංචකාමයේ යෙදුණු ඔහුගේ සිත, ඒ කියන්නේ මෙයා ඉෂ්ඨකාමී සිත් අද ගන්නා ප්‍රේමරාප රූප ශබ්ද ගන්ධ රස කියන පංචකාමයේ තමයි පහස තමයි බලාපොරොත්තු උන යථාර්ථය තුල අවබෝධය තුල පංචකාමයේ උසස් දෙයක්ද හීන දෙයක්ද? හීන දෙයක් පතනවා. සිත මතුවට මාර්ගඵල අවබෝධය පිණිස මෙයා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් පිණිස මේ සතිපට්ඨානය වඩන්නේ නැහැ. මෙයා මොකද කරන්නේ? දන් දීලා ওই විදිහට ඔව් පතනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කය බිදී මරණින් මතු මහාසාර ශාස්ත්‍රයන්ගේ හෝ මහාසාර බ්‍රාහ්මණයන්ගේ හෝ මහාසාර ගෘහපතියන්ගේ හෝ මහාසාර කුලයක උපදී. අන්න එතකොට යා උපදින්නේ කොහෙද එන? ඊළඟ ජීවිතේ. අර විදිහට දන් දීලා ශ්‍රීලෝතුන් ගුණවතුන්ට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට චීවර පිණ්ඩපාතයන්ගේ ඉස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර මල් සුවඳ වෙන ආදී පූජා කරලා පතනවා. අර කොහොමද පතන්නේ? යාට දකින්න ලැබෙනවා සමාජයේ මහාසාර සැප ලබන ඔව් ශාස්ත්‍රීයන් බ්‍රාහ්මණයන් ගෘහපතියන් සැප විඳිනවා ලබනවා. අයට පේනවා මටත් ඊළඟ ජීවිතේ මේ කුලය ඉපදලා ඒ අය වගේ ප්‍රණීත රූප ශබ්ද ගන්ධ රස පහස හේතු පංචකාමයෙන් සතුටින් වාසය කරන්න මේ පින හේතු වේවා කියලා පතනවා. ඒකම අදිෂ්ඨාන කරනවා. ඒකම හිත පිහිටනවා. මරණින් මත්තේ බුදුරජාණන් වහන්සේ වදාලා එයා කොහෙද උපදින්නේ? අර හිතපු විදිහටම උපදිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟ කාරණේ මතක තියාගන්න. හැබැයි මහණනි එහෙම උපදින්නේ සිල්වත් කෙනා. මතක තියාගන්න. මේ යුගයේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා මොකද්ද? දාන, සීල, භාවනාව නෑ දැන්. සීලේ මේ වයසකට ගිහපු කිරියම්මලා කිරියත්තලා ටිකක් උන්දලාගේ සමාදම් වීමක් තියෙනවා, ආරක්ෂා කිරීමක්. තියෙනවද නැද්ද? දන්නෝ? ඔව්. දැනට සීලේ අඩුපාඩුකම් ඇතුව ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? සීලේ මහත්ඵලද අඩු වෙනවද? අඩු වෙනවා. තේරුණානේ? එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහන්නේ අපේක්ෂා සහිතව මේ විදිහට ශ්‍රමණ බාප්පයන් සිල්වත් වෙලා එයා අර දානෙ දුන්නට දානෙ දීලා පැතුවට එයා පතන තැන උපදින්න නම් මොකද්ද තියෙන්නේ? සීලයෙන් තමයි උපත හදන්නේ. තේරුණානේ? උපද්දවන්නේ මොකේ පෞරුෂයෙන්ද? සීලේ සතුන් මැරීමෙන් වැළකීමෙන්, සොරකමින් වැළකීමෙන්, වැරදි කාමසේවණෙන් වැළකීමෙන්, බොරු කීමෙන්, මද්ද්‍රමත් යන වැළකුණොත් ඒ රැස්සෙන ඒකෙන් මොනවා? එයාගේ කය වචනේ සම්වරක. එයාට පෞරුෂයක් තියෙනවා. එතකොට එයා ඍජු කෙනෙක්. ඔව් ඍජු කෙනෙක්. අවංක කෙනෙක්. ධර්මය තුලින් උපදවාගත්ත පෞරුෂයක් තියෙන කෙනෙක්. එතකොට ඒ සීලෙන් තමයි එයා අර අතන උපද්දවන්නේ. එයා මහාසාර බ්‍රාහ්මණ ශාස්ත්‍රීය ගෘහපතිපාල උපද්දවන්නේ මොකෙන්ද? සීලෙන්. හැබැයි අර
ඒ සැපය ලබා දෙන්නේ මොකෙන්ද? දානෙන් කණ්ඩ බොන්න ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් යාන වාහන භවභෝග සැප සම්පත් කීකරු බිරිඳ ස්වාමි දැසිතත් ඔක්කොම ලැබෙන්නේ මොකෙන්ද? දානෙන්. සත්පුරුෂ දානය ආනිසංස. එතන උපදින්නේ මොකෙන්ද? සීලෙන්. ඒකයි සිල්වත් වෙලා දෙන්න කියන්නේ. බුදුරජාණන් වහන්සේට වදාළ හැබැයි දන් දුන්නට දුස්සීලයට නම් දුස්සීල කෙනාට හිම උපදින්න බෑ කියන මාන්නේ සිල්වත් තනත්තාගේ සිතේ ඇති අදිස්ථානය පිරිසිදු බැවින් ඉෂ්ට වේ. ඉජ්ජති බික්කවේ සීලවතෝ චේතෝ පනිදි. සිල්වත් කෙනෙක් විදිහට දන් දෙනකොට අර ගෘහපති බ්‍රාහ්මණ මහාසාර කුලවල අර පංචකාමයෙන් සැප ලබන අය දැකලා ඒ විදිහටම මේ පින හේතු වේවා මටත් පරලෝ මෙතන ඉපදලා සැප ලබන්න හේතු වේවා කිව්වොත් ඒක සිද්ධ වෙනවා. මොකද්ද හේතුව? ඒකට උමනා කරන සිල්වත්කම තියෙන නිසා. සිල්වත් නිසා. එහෙනම් දුස්සීල කෙනාට දන් දුන්නට ඒ දුස්සීල කෙනා දාන දෙනවනේ. එහෙනම් අන්‍යාගමික පින්වතුන් දාන දුන්නට මසුරුකම දුර වෙනවද? ආර්ය උදානයක්ද? සිල්වත්ද? සුගතියයිද? මේක තමයි ලෝකයේ ඇත්ත. එහෙනම් සර්වාගමික කියලා අතිඋතුම් කියලා ලෝකේ ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රාවකයන්ට සමාන කරලා ගිහි පැවිදියටවත් ගලපන්න පුළුවන්ද? බෑනේ. ඔව් යථාර්ථයේ ලෝකේ සත්‍ය නැති තැන, සත්පුරුෂ නැති තැන, නුවණැත්තන් නැති තැන මේ හබේ, මේ අවුල, මේ මිසදිටුව තියෙනවා. නේද? ඉතින් ඒ නිසා එහෙමනම් ඔන්න පළවෙනි තැන දන් දෙන කෙනා උපදින්නේ කොහෙද? මනුස්ස ලෝකේ. මහාසාර ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති පවුලේ උපදිනවා දානෙ. ඒක සපද දුකක්ද? ඒ උපදින්නේ කවුද? සිල්වත් කෙනා. දුස්සීල කෙනා නෙවෙයි. එහෙනම් දන් දෙන්නත් ඕනේ. සිල් රකින්නත් ඕනේ. දෙවෙනි උපත බුදුරජාණන් වහන්සේ වදාලා මෙහිලා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා දුවෙක් වේවා පුතෙක් වේවා දුවෙක් වේවා පුතෙක් වේවා කිරියම කෙනෙක් වේවා කිරියත්ත කෙනෙක් වේවා අයියා කෙනෙක් වේවා අක්කා කෙනෙක් වේවා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සිල්වතුන් ගුණවතුන් වහන්සේලාට දාන දෙනවා. මොනවද දෙන්නේ? අරවමයි. ආහාර පාන දාන මාන චීවර පිණ්ඩ පාත සේනාසන ගිලන්පස බෙහෙත් පිළිකර මල් සුවඳවුන් පාවහන් ආදී ආලෝකේ දන් දෙනවා. දීලා මොකද්ද කරන්නේ? ඒ නැවත ලබන්න එයා පතනවා. ඒ දිනදී ආය ලබන්න මට පරලෝකදී මේවා ලැබේවා කියලා. මේ අසන ලද්දේ එයා මෙහෙම අහලා තියෙනවා. අර දානෙ දීලා දන් දුන්නේ රැස් කරගත්ත පින දන් දුන්න කෙනා මෙහෙම අහලා තියෙනවා. කොහොමද? මේ එනම් මේ චාතුම්මා රාජික දෙවිවරු දීර්ඝායස ඇතුව සොඳුරු පහ ඇතුව සැප බහුලව වාසය කරන බව. එයාට අහන්න ලැබිලා තියෙන චාතුම්මා රාජික කියලා දිව්‍ය ලෝකයක් තියෙනවා. ඒ දිව්‍ය ලෝකයේ දෙවිවරුන්ගේ ආයුෂ දීර්ඝයි. සොඳුරු බොහොම ලස්සන සැප බහුලව වාසය කරන දෙවිවරු පිරිසක් ඉන්නවා කියලා එයා අහලා තියෙනවා. එතකොට එයා හිතනවා අහෝ ඒකාන්තයෙන්ම මමත් මේ දාණයෙන් රැස් කරගත්ත පිනෙන් කය මිදී මරණින් මතු චාතුම් මහරජික දෙවියන් අතර උපදින්නේ නම් කොච්චර හොඳද කියලා මෙයා හිතනවා. ඒකම හිත පිහිටවනවා. චාතුම් මහරජික දිව්‍ය ලෝකෙමදී උපදින්න. ඒකම අදිෂ්ඨාන කරනවා. ඒ හිත දිගින් දිගටම දාණය දෙමින් පතන්නේ මොකද්ද? දියුණු කරන්නේ. චාතුම් මහරජිකේ උපදින්න දේවතානුසති හීන වූ පංචකාමී යෙදුණු ඔහුගේ සිත මතුවට මාර්ගඵල අවබෝධයේ පිණිස දියුණු නොකළෙහින් එයා එතනින් එහාට සතිපට්ඨාන ආදී වඩන්නේ නැහැ. එයාගේ ඉලක්කය මොකද්ද? චාතුම් මහරජික දෙවියන් අතරට යන්න. එතකොට චාතුම් මහරජික දෙවියන්ගේ ආයුෂ දිව්‍ය අවුරුදු 500යි. මනුස්ස ලෝකෙන් අවුරුදු 50ක එක දවසයි. බුදුරජාණන් වහන්සේ වදාලා චාතුම් මහරජික දෙවියන්ගේ දිව්‍ය අවුරුදු 500යි කියලා කියන්නේ මනුස්ස ලෝකෙන් අවුරුදු 90 ලක්ෂයක්. ආයස ඇතුව ආයස තියෙන දෙවිවරු. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා එහි යන්න තමයි මෙයා මේ දන් දීලා පතන්නේ. නැවත නැවත සිතන්නේ, නැවත නැවත අදිෂ්ඨාන කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා එහි යන්න ලෑස්ති වෙනවා මතුවට බුද්ධ ශාසනය තුළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා රාග සතර ආපා දුකින් නිදහස් වෙලා කාම ලෝකෙට එක්වතාවක් ඇවිල්ලා තියෙන දුක අවසන් කරලා පංචකාමයෙන් සතුටෙන් ලෝකෙ දුක අවසන් කරලා මෙලොවින් පරලොවින් සසරින් සදාහටම තියෙන දුකෙන් නිදහස් වෙන්න එයා කල්පනා කරන්නේ නැහැ.
නෑ. මෙයා කල්පනා කරන්නේ මොකද්ද? හීන වූ යථාර්ථය. ඒක මේ වගේ. දැන් සුගතියට සාපේක්ෂව දුගතිය සැපක්ද දුකක්ද? දුකයි. නිවනට සාපේක්ෂව සුගතිය මිනිස් ලෝක දෙවියන් බ්‍රහ්ම ලෝක සැපද දුකක්ද? නිවනට සාපේක්ෂව දුකයි. ආන්නේ යථාර්ථය නිවනට සාපේක්ෂව තමයි බුදුරජාණන් වහන්සේ හීන වූ කියලා බව පැවැත්මට අයිති ලෝක විස්තර කරන්නේ. දැන් පංචකාමයේ සතුටින් ලෝක වෙන අග්‍රවෙනි කවුද? මොන ලෝකද? මේ දිව්‍ය ලෝක 6යි. පටන් ගන්නේ චාතුම් මහරජික දෙවියන්. මෙයා එතකොට මේ බුද්ධ ශාසනයත් තුළනේ මේ කරන්නේ. එයාගේ ඉලක්කය මොකද? චාතුම් මහරජික කියන්නේ. එතකොට බුද්ධං ධම්මං සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යාම තුල තියෙන කවදාවත් අසරණ නොවෙන්න ශ්‍රාවකත්වයට එන්නේ. ඔව් දැන් ගිහි පැවිද්දන්ට දේශනා කළේ සාරිපුත්ත මොග්ගල්ලාන කේමා උප්පලවන්නා වගේ දුකින් නිදහස් වෙච්ච මුනිවරිය වෙන්න කියලා. එයාට එහෙනම් අයිතියක් තියෙනවද දෙවියන් අතර ගෑම ඉලක්කයකට යන්න? අයිතියක් තියෙනවද එයාට එහෙම හිතන්න? ඇයි? පැවිද්දෙක් ඉන්නව නම් පැවිද්දන් අතර ඊළඟ ජීවිතේ මම චාතුම් මහරජික මෙයාද දෙවියන් අතරට යන්න. එහෙම ප්‍රතිපදාවක් තියෙන. ඒක ශ්‍රාවකත්වයට ගැලපෙන එකක්ද? නෑ. මොකද්ද ශ්‍රාවකත්වයේ? සාරිපුත්ත මොග්ගල්ලාන වගේ වෙලා පිරිනුවන් පාන්නයි කියලා සාස්ෘණ වහන්සේ වදාළේ. ඒකේ ඉන්න ඕනේ එතන. ඔය භික්ෂුණී නම් කේමා උප්පලවන්න වගේ දුකින් නිදහස් වෙච්ච මුනිවරිය වෙන්න. එතන වීර්යය කරන්න ඕනේ. එතකොට ශ්‍රාවකත්වයේ කියන්නේ අවංක එකක් වෙන්න ඕනේ. ඒ අවංකත්වයේ නැති කෙනා තමයි මේක මේ කරන්නේ. අවංක කෙනා ඊට උපාසකයන් චිත්‍රගූපති හත්තාලෝක උග්ග වගේ අනාගාමීලා පංචකාම දුකින් අවසන් වෙච්ච දුක අවසන් කරපු කෙනෙක් වෙන්න කිව්වා. උපාසිකාවන්ට ඊට පස්සේ නන්ද මාතා කුජුත්‍රා වගේ අනාගාමී මේ වෙන්න කිව්වා. අනාගාමී වෙලා එතෙක් තිබෙන දුක අවසන් කරන උපාසක උපාසිකාව වෙන්න කිව්වා. එහෙනම් කිසිම උපාසක උපාසිකාවන්ට කැපද අවංක කෙනෙකුට බුද්ධ ශාසනයේ බුද්ධං ධම්මං සංඝං සරණං ගච්ඡාමි කියලා මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක් ශෝක වැළපීම් දුක් දුම්නස් වලින් පිරිච්ච රාග දේශ මොහෙන් ගිනිගත්ත මේ භව ප්‍රයත්මට අයිති සංසාරේ කොහෙවත් උපදින්න ඉලක්ක කරගත්ත ප්‍රතිපදාවක් තුල ඉන්නව නම් ඒක ශ්‍රාවකත්වයක්ද? ඒක අවංක එකකමක්ද? පුළුවන් ද එහෙම එකක්? බෑ. ඇයි? අපි පැවිදි වෙච්ච අයට සබ්බ දුක්ඛ නිස්සරණ කියලා ඉසාර. සිවුරු පටිල්ල නිබ්බාන සච්චි කරණත්තාය. රාග දේශ මොහ ගිනි තණ්හාහට දුකට ගන්න තණ්හා ප්‍රහාණය භව නිරෝධ නිබ්බානම් පිණිස. ඉතින් මේ සිවුරු පිළිකර ඉල්ලන්නේ අන්තිමේදී අම්මා අප්පා නැති වහුකට වගේ හිතුවක්කාර Tamanට ඕන ගමනක් යනවා. එතකොට ඒක ශ්‍රාවකත්වයක්ද? එහෙනම් උපාසක උපාසිකාවන්ටත් එච්චරයි. එහෙම බලනකොට දැන් අපි අවංකද වංකද? අවංකවම කියන්නේ වංකද අවංකද? වංක කෙනාට ලැබෙන යහපතක් තියෙන ශාසනයේ. එතකොට ශ්‍රාවක ගණයට අයිතිද නැද්ද? අපිට සරණක් තියනවද නැද්ද? අපේ ජීවිතේ රැස් වෙන්න බලවත් ඉඩකඩ තියෙන පවුද පින්ද? පව් ප්‍රමාදද අප්‍රමාදද? අහෝ ශ්‍රාවකයන්ට වෙච්ච දේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මෙයා පතන්නේ කොතනද? අන්න එතන උපදිනවා. හැබැයි මහන්නේ ඒ උපදින්නේ චාතුම් මහරජ කෙනාගේ සිල්වතායයි කියමි. ඒ විදිහට දන් දීලා චාතුම් මහරජික උපදින්න පැතුවට එතන උපදින්නේ කවුද දන් දීලා? සතුන් මැරීමෙන් වැළකීච්ච, සොරකමින් වැළකීච්ච, වැරදි කාම සේවනයෙන් වැළකීච්ච, බොරු කීමෙන් මද්ද්‍රව්‍ය මත්පැන් පානයෙන් වැළකීච්ච කෙනාට තමයි චාතුම් මහරජිකයන් බලාපොරොත්තු වෙතු යන්නේ. තේරුණානේ? ඔව්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා හේතුව තමයි මාන්නේ සිල්වතාගේ අදිෂ්ඨානෙ හරියනවා. එහෙනම් සිල්වත් කෙනෙක් විදිහට ඉඳලා දන් දෙනකොට ඒ සිල්වත් කෙනාගේ තියෙන සීලේ පෞරුෂයෙන්, සීලේ තියෙන ආනුභාවයෙන්, සීලේ තියෙන ශක්තියෙන් එයාගේ හිත බලවත්ද නැද්ද? බලවත් කෙනාගේ ඔන්න පතන්න නෙමෙයි මෙතන තියෙන්නේ. ප්‍රායෝගික ක්‍රියාවක් තුල කුසලයේ තුල බලවත් වෙලා ඒ බලවත් කරගත්තු සිත Tamanට ඕන තැනට හදාගන්න පුළුවන්. ඒක නේද මේ තියෙන්නේ. දුස්සීල කෙනාට Tamanට චාතුම් මහරජිකේ යන්න ඕන වුණාට දන් දුන්නට එහෙම යන්න බෑ. ඒ කියන්නේ කවුද? සිල්වත් කෙනා. එහෙනම් හොඳට මතක තියාගන්න මේ ධර්මයේ ඕපනයිකයි. අද ඉඳන් මතක තියාගන්න එනම්. ඇයි? දානෙන් සීමා වෙනවා. අද විතරක් මල්ල පොට්ටනිය කරගහගෙන ඉන්නවා. නේ? හරියට තේරුණා නම් අද කුඹුර කොටනවද? ඇයි ප්‍රශ්නේ වෙලා හිතාගෙන තියෙන්නේ?
ගියක් දොරක් කණ්ඩ බොණ්ඩ යාන වාහන භවභෝග සැප සම්පත් හරක බාන ගෙවල් ඊට පස්සේ ළමයි නැති එක රස්සා නැති එක මේක තමයි මේ ඊළඟ මොහොතේ හුස්ම ගිහිල්ලා සතර අපායේ මහමෙර වගේ ඉස්සරහයි. ඒකට සූදානම නැහැ. දුගතිය උඩ ඉන්නේ හුස්ම යන්න විතරයි ඕන පහළට වැටෙන්න. ඒ මොකද මේ ගැන තේරුමක් නැති නිසා එනන් නුවණැත්තෝ මේක තේරුම් ගන්න ඕනේ. දැන් මෙතන නුවණැත්තෝ කී දෙනෙක් ඉන්නවද? ඈ සමහර විට එක්කෙනෙක්වත් නැති වෙන්න පුළුවන්. සමහර විට එක්කෙනෙක්වත් දැන් ඔබ ආවට නුවණැත්තෙක් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. මේ ධර්මය අහලා නුවණින් තේරුම් අරගෙන තේරිලා නුවණැත්තෙක් විදිහට පුරුදු කරනවා. අන්න නුවණැත්තගේ ලක්ෂණය පේන්නේ මොකෙන්ද? ක්‍රියාවෙන්. නුවණ නැති කෙනා පේන්නේ බාලයට අඳුරගන්නේ මොකෙන්ද? ක්‍රියාවෙන්. එතකොට නුවණැත්තෝ පඬිතෙක් අඳුරගන්නේ මොකෙන්ද? ක්‍රියාවෙන්. මෙයා මසුරුයි බාලේ. මෙයා දන්දන කෙනෙක් පඬිතෙක් ඔන්න ක්‍රියාවෙන්. ඊට පස්සේ දුස්සීල කෙනා නම් උපදින්නේ නෑ හිතුවට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ සිල්වත් තැනත්තාගේ සිතේ ඇති අදිෂ්ඨානයේ පිරිසුදු නිසා එයාගේ හිත පිරිසුදු වෙලා තියෙන්නේ මොකෙන්ද? සීලෙන්. සතුන් මැරීමෙන්, සොරකමින්, වරිද්කාම සේවනයෙන්, බොරුවෙන්, මද්යපැත්තෙන් මානෙ වැළකීලා. ඊට පස්සේ හිත කිලුටු කරන මසුරුකමේ නැමැති අකුසලෙන් පිරිසුදු වෙලා. එනම් පිරිසුදු හිතක් තියන අයට තමයි පිරිසුදු හොඳ දේවල් කරන්න පුළුවන්. හොඳ අය කියන්නේ පිරිසුදු හිතක් තියන අය. එතකොට පිරිසිදු හොඳ ජීවිතයක් ඇති කරන්නේ මොකෙන්ද? ගුණධර්ම වලින්. එතකොට දුර්ධර්මයේ මොකද්ද? දන් දීම. එහෙම නැත්නම් යම්කිසි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ඔන්න ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දෙනවා කොහොමද? චීවර පින්ඩ පාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර මල් සුවඳ විලවුන් ආදී පූජා කරනවා. පූජා කරලා මෙයාට ආරංචි වෙනවා මේ කොහොමද? එයාට අහන්න ලැබෙනවා මේ දීර්ඝායුෂ ඇති දෙවිවරු ඉන්නවා. කොහෙද? තවතිසාවේ. යාමී තුසිතේ නිම්මාරණති පරිනිම්මිත වාසවත්ති කියලා දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරුන්ගේ ආයුෂ දීර්ඝායුෂයි. බොහෝම ලස්සනයි. බොහෝම සැප සම්පත් බහුලයි. ප්‍රියමනාප ඉෂ්ඨකාන්ත සිත් ඇද ගන්නා මිහිරි ස්වභාවයෙන් යුතු දිව්‍යමය රූප ශබ්ද ගන්ධ රස පහස යුතු මේ පංචකාමයන්ගෙන් අග්‍රව සැප සම්පත් ලබන අය දෙවිවරු ඉන්නවා කියලා ආරංචි වෙනවා. මෙයාත් මොකද කරන්නේ? දන් දීලා ඔන්න තවතිසායි පතනවා. ඒ දෙවියන්ගේ ආයුෂ දිව්‍ය අවුරුදු 1000යි. ඒ කියන්නේ මනුස්ස ලෝකෙන් අවුරුදු 100ක් ඒ එක දවසයි. එතකොට තවතිසා දෙවියන්ගේ දිව්‍ය අවුරුදු 1000යි කියලා කියන්නේ මනුස්ස ලෝකෙන් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක්. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ තවතිසාවේ උපදින්න කැමති වෙච්ච දන් දුන්න කෙනා එහි උපදිනවා. හැබැයි උපදින්නේ දන් දුන්නට එයා සිල් රැක්කොත්. එහෙම නැත්නම් කෙනෙක් යාම දිවි ලෝකේ පතන අර විදිහට ශ්‍රමණ බ්‍රාහ්මණයට දන් දීලා. මොකද ඒ සැප තවතිසාවට වැඩි. බුදුරජාණන් වහන්සේ වදාලා මරණින් මත්තේ එයා යාම දිවි ලෝකේ උපදිනවා. යාම ලෝකෙදී දෙවියන්ගේ ආයුෂ දිව්‍ය අවුරුදු 2000යි. ඒ කියන්නේ මනුස්ස ලෝකෙන් අවුරුදු 200ක් ඒ එක දවසයි. එතකොට යාම ලෝකේ දෙවියන්ගේ දිව්‍ය අවුරුදු 2000යි කියලා කියන්නේ මනුස්ස ලෝකෙන් අවුරුදු 14 කෝටි 40 ලක්ෂයක්. කොච්චර සැපදනේ. එතකොට ඒ සැපේ උපද්දන කර්මයේ රැස් කරගත්තේ කොහෙන්ද? මානව ලෝකයෙන්. සමහරට පොඩි කාලයක්නේ. ඒත් එක්ක බලනකොට මේ අවුරුදු 50ට මහ ලොකු කාලයක්ද? ඔව්. හැබැයි ඒ උපදින්නේ දන් දුන්නට කවුද? සිල් රැකපු කෙනා. සීලයකට දුස්සීල කෙනාට නෙවෙයි. මොකද සිල්වත් කෙනාගේ අදිෂ්ඨානය බලවත් නිසා උපදිනවා. එහෙම නැත්නම් දන් දීලා මේ විදිහට උපදින කැමති වෙනවා තුසිතේ. එහි උපදින්න පතනවා අදිෂ්ඨාන කරනවා දන් දීලා මේ විදිහට තුසිත දිවි ලෝකේ උපදිනවා. ඒ දෙවියන්ගේ ආයුෂ දිව්‍ය අවුරුදු 4000යි. ඒ කියන්නේ මනුස්ස ලෝකෙන් අවුරුදු 400ක් එහි එක දවසයි. එතකොට තුසිත දිව්‍ය ලෝකේ දිව්‍ය අවුරුදු 4000යි කියලා කියන්නේ මනුස්ස ලෝකේ ආයුෂෙන් අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක්. ගිහිල්ලා එහි සැප ලබනවා. හැබැයි ඒ උපදින්නේ කවුද? සිල්වත් කෙනාගේ අදිස්ථානය ඒකාන්තෙම බලවත් නිසා පිරිසුදු නිසා එහා උපදිනවා. එහෙනම් දානෙත් එක්ක එකට තියෙන්නේ මොකද්ද? දාන සීල භාවනා. සම්වර කමින් යුතු කෙනෙක් තමයි ඒ යන්නේ. මොකෙන්ද? කයෙන් වචනෙන්. ඒක ගුණයක්. සිත මූලිකයි. කයෙන් වචනෙන් තමයි
කය වචනේ තමයි සීලෙන් සංවර කරන්නේ. ඔත දෙකම සංවර කරන්නේ සිත. නේද? එතකොට මසුරුකමක් තියෙන්නේ කොහෙද? හිතේ. ඒක දුරු කරන්න දානේ. ඉතින් කය වචනේ සංවර කරන සීලෙන්. පිරිසිදුද මේ අපිරිසිදුද? එහෙම නැත්නම් මේ විදිහට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දීලා අංග ශිෂ්‍යයෙක් කිව්වා පුරුෂයෙක් කිව්වා එයාට ආරංචින හරිද නිම්මාර රති. එහි පතනවා අදිෂ්ඨාන කරනවා ඒකම හිතනවා. ඒකටම දන් දෙනවා. මේ විදිහට ජීවත් වෙලා මරුණට පස්සේ එයා උපදිනවා කොහෙද? නිම්මාන රති දෙවියන් අතර. ඒ දෙවියන්ගේ ආයුෂ දිව්‍ය අවුරුදු 8000යි. ඒ කියන්නේ මනුස්ස ලෝකෙන් අවුරුදු 800ක් ඒක දවසයි. එතකොට නිම්මාන රති දෙවියන්ගේ දිව්‍ය අවුරුදු 8000යි කියලා කියන්නේ මනුස්ස ලෝකෙන් අවුරුදු 230 කෝටි 40 ලක්ෂයක්. එහි උපදිනවා. සැපසේ ජීවත් වෙන්න තියෙන්නේ දුකසේද? සැපසේ. මතු මක්කේ එයා සතිපට්ඨානයේ පිණිස මාර්ගඵල අවබෝධයේ පිණිස සීනුවන දියුණු කරපු කෙනෙක් විදියට නෙවෙයි මේ. ඒ මොකද එයාගේ ඉලක්කය මොකද්ද? නිර්මාණ රාත්‍රි උපදින්නේ. එයා ශ්‍රේෂ්ඨ තැනකද කට ඉලක්ක වෙච්ච ගමනක් එයාට තිබ්බේ හීන උපතකට යන්නද? මොකද්ද හීන උපත? ඒ හීන කියලා කියන්නේ යථාර්ථයට තුලින් මුනි දැක්ම තුලින් මාර්ගඵල අවබෝධය තුල මනිවුරුන්ගේ දැක්ම. එතන තමයි නොවෙනස් වෙන සැපේ තියෙන්නේ. ඒට සාපේක්ෂව තුල පිහිටලා තමයි එන් මිපිට ලබන පිනේ විපාකයක් විදිහට ලෞකික සැප සම්පත් හීනයි කියලා වදාන්නේ. දැන් ලෝකෝත්තර සැප සම්පත් හීනද ශ්‍රේෂ්ඨද? ආන්නේ ශ්‍රේෂ්ඨත්වය තුල පිහිටලා තමයි ඉන් මිපිට තියෙන දේවල්. ඔව්. ඊට පස්සේ එහෙම නැත්නම් යම්කිසි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ විදිහට ස්ථීවර පිණ්ඩ පාත සේනාසන ගිලම්පස බෙහෙත් පිළිකර මල් සුඳ විලුම් ආදී පූජා කරනවා. එයාට ආරංචි වෙනවා පරිනිම්මිත වසවත්ති කියලා දිව්‍ය ලෝකයක් තියෙනවා. ඒ දිව්‍යයන්ගේ ආයුෂ දීර්ඝාස බොහෝම සැප සම්පත් බහුල තැනක්. එතකොට මං එහෙ උපදිනවා කියලා මොකද කරන්නේ? එහෙ හිතාගෙන දාන් දෙනවා. ඒකම හිතනවා, ඒකම පතනවා, ඒකම හිත පිහිටනවා. හැබැයි මතුමත්තේ මාර්ගඵල අවබෝධයේ පිණිස වීර්ය කරන්නේ සතිපට්ඨානෙ වඩන්නේ නැහැ. ආර්ය ශ්‍රැංග මාර්ගය වඩන්නේ නැහැ. සීක බල වඩන්නේ, ශ්‍රද්ධාව, සිල්වත් බව දහන් පුරුදු කරන්නේ නැහැ. නැතුව මොකද කරන්නේ? මෙයා අරේ යන්න දානෙ දෙනවා. දැන් ඔය කියන්නේ අපිට ඇහෙන්නේ. එහි ගිහිල්ලා පටන් ගන්න මෙහෙන් පින් කරගෙන ගිහිල්ලා එහි පටන් ගන්න කියනවා. දැන් මේ මොකද සමහරට සීලෙත් නැහැ. අපි බුදුරජාණන් වහන්සේ වදාළ දේ වදාළ විදිහටයි කියන්න ඕනේ. තම තමන්ට හිතෙන විදිහට තමන් ඉන්න තැන තමන් පිරිසුදු අපිරිසුදු බව තේරුම් ගන්න තමන්ගේ මේ කැරක්ටරේ බේරගන්න කරුණ කියලා හරියන්නේ. තමන්ගේ தත්ත්වය බේරගන්න කරුණ කියලා හරියන්නේ නැහැ. ශ්‍රාවකව කවුද? ශ්‍රාවකයෝ නම් බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ. ශ්‍රාවකයා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ කරන කියන හිතන කෙනා. ගිහි වේවා පැවිදි වේවා. නේද? එහෙනම් ගිහිවා පැවිදිවා කිසිම කෙනෙකුට සංසාරේ රැඳෙන්න ප්‍රතිපදාවකට ඉඩක් නැහැ. ඇයි? පැවිදි වෙච්ච අයට පිරිනුවන් පාන්න කිව්වා. ගිහි අයට කාම ලෝක දුකින් නිදහස් වෙන්න වීර්ය කරන්න කිව්වා. එතෙන්න තමයි වීර්ය කරන්න. එතෙන්න තමයි සිත කය වචනේ අවංක ශ්‍රද්ධාවන්ත ගිහි පැවිදි අයගේ කටයුතු කිරීම තියෙන්නේ. ඒක තමයි ශ්‍රද්ධාව. ඒක තමයි ශ්‍රාවකත්වයේ ඉන් මෙපිට කාගේ හරි ඉලක්කයක් තියෙනවා නම් ඒක හීන වූ අදිෂ්ඨානයක්, පැතුමක්, බලාපොරොත්තුවක්. ඒක ශ්‍රේෂ්ඨ එකක් නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ තුල තියෙන එකක්. ශ්‍රාවකයන්ට වදාළ දෙයක් නෙවෙයි. නේද? ඊට පස්සේ ඒකනේ තියෙන දාරුක්කන්ද සූත්‍රය නේද? ශ්‍රමණ බ්‍රාහ්මණුන් ඇවිල්ලා ආයි මහණෙනි ඔබ ඇයි මේ ප්‍රතිපදාව දැන දිව්‍ය ලෝකේ යන්නද කියලා ඇහුවොත් ඔබ ඕක කිව්වොත් මොනවා කීයටයි කියලා අහන මිනිස්සු. නේද? අර කොටි ගත්තා කියන උපමාවට තියෙන්නේ. ඒ නිසා ශ්‍රාවකයෝ කියලා කියන්නේ සසරේ රැඳෙන්න ඉන්න පිරිසක් නෙවෙයි. සසරෙන් එතර වෙන්න. එතර කරන ධර්ම මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ස්වාක්ඛතේ ධර්මයේ තුලින් උපද්දවන්නේ මොනවද? ගුණ ධර්ම. එතකොට මසුරුකම නැමැති දේ අකුසලයේ දුරු කරන්න උපද්දවාගත්ත ගුණ ධර්මය මොකද්ද? දන් දීම, අත්හැරීම, පරිත්‍යාගය. එතකොට ඒක පුරුදු කරන්න කීවේ කවුද? සිල්වත් වෙලා. කය වචනෙන් රැස්වෙන අකුසලෙන් වැළකීලා. ඊළඟට ඔන්න මෙයා මේ විදිහට දන් දීලා එහි උපදිනවා. ඒ දෙවියන්ගේ ආයුෂ දිව්‍ය අවුරුදු 16000යි. පරිනිම්මිත වසවත්ති දෙවියන්ගේ ආයුෂ කීයද? දිව්‍ය අවුරුදු 16000යි. ඒ කියන්නේ මනුස්ස ලෝකෙන් අවුරුදු 1600ක් ඒක කියන්නේ පරිනිම්මිත වසවත්ති දෙවියන්ගේ දිව්‍ය අවුරුදු 16000යි කියලා කියන්නේ මනුස්ස ලෝකෙන් 921 කෝටි 60 ලක්ෂයක් අවුරුදු.
ගිහිල්ලා උපදිනවා. හැබැයි උපදින්නේ පැතුවට කවුද? සිල්වත් කෙනා. දුස්සීල කෙනා නෙවෙයි. මානින සිල්වත් කෙනාගේ අදිෂ්ඨානය සිල්වත් කෙනාගේ අදිෂ්ඨානය හරියනවා. ඒ මොකද එයාට පෞරුෂයක් තියෙනවා. ඊට පස්සේ අර විදිහට තව කෙනෙක් දන් දෙනවා. සමර බ්‍රාහ්මණය සිල්වතුන්ට ගොනු දෙන කොහොමද? ඌට මෙසේ හිතෙනවා අහෝ ඒකාන්තයෙන්ම කය බිඳී මම මරණින් මතු බ්‍රහ්ම කායික දෙවියන් අතර උපදින්නේ නම් මැනවයි. දැන් එතකොට මෙයා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දෙන්නේ කොහෙ උපදින්නද? බඹලෝ යන්න. බඹලෝ දැන් අර කට්ටිය කොහෙද යන්නේ හිතුවේ? බඹලෝ තියන්නේ ආයස මොන වගේද? අවුරුදු කල්පවලින්. කල්පවලට අවුරුදු කීයද? එහෙම කියන්න බෑ. ඔබට මතක උපමා ගොඩක් තියෙනවා නේ? ඔව් යොදුනක් දිග යොදුනක් පල්ල යොදුනක් උස වර්තමයන් හැටියට කිලෝමීටර් 25ක් දිග පල්ල උස ගල් පර්වතයක් න සිදුරු නැති පුල්ලි නැති කැලැල් නැති ඉදිතැලි නැති අවුරුදු 100කට එක වතාවක් එක මිනිසෙක් සිනිඳු සලුවකින් මේ ගල් පර්වතයේ පිහිදානවා. පොළොවේ මට්ටමට ගෙවෙන්නේ කොච්චර කල්යයිද? බුදුරජාණන් වහන්සේ වදාළ ඒත් කල්පය අවසන් නැහැ. එතකොට කල්පය කියන්නේ ඊට වඩා ඉතාමත් දීර්ඝ එකක්. එතකොට බඹලව කියන්නේ කල්ප ගණන් අවශ්‍යන්නේ. එතකොට මේ විදිහට යම්කිසි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා යාට ආරංචි වෙනවා. දැන් මෙහෙම හිතනවා. කොහොමද? මම දානි දීලා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දම්පැන් පූජා කරලා එයා හිතනවා අහෝ ඒකාන්තයෙන් මම කය මිදී මරණින් මතු බ්‍රහ්ම කායික දෙවියන් අතර උපදිනවා. කියලා හිතලා මෙයා දානමාන දෙනවා. එතකොට ඒ කෙරෙම හිත පිහිටනවා. ඒකම අදිෂ්ඨාන කරනවා. කොහෙ උපදින්නද? ඒ හිතම දියුණු කරනවා. කොහෙ උපදින්නද? බඹලෝ උපදින්න. හීන වූ පංචකාමී යෙදුණු ඔහුගේ සිත මතුවට මාර්ගඵල ආબોධයේ පිණිස දියුණු නොකළෙහින් එහෙනම් එයත් දන් දෙනවා. සතිපට්ඨානෙ වඩන්නේ නෑ. මේ බුද්ධ ශාසනය තුළ කතා කරන එක. තේරෙනවනේ? ශ්‍රාවකත්වයට කතා කරන එකක්. නුවණැත්තන්ගේ ජීවිතයට කතා කරන එකක්. ඊට පස්සේ එයත් මොකද කරන්නේ? ගුණධර්ම එයාගේ ඉලක්කේ බඹලෝ යන්න. තමයි අර ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දම්පැන් පූජා කරන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා මතුමත්තේ සතිපට්ඨාන ආරෂ්ඨාංග මාර්ගයේ දියුණු නොකළ නිසා දුකින් නිදහස් වෙන මාර්ගය නොවැඩුණු නිසා එහි ඉපදීම පිණිස එයාට ඒක හේතු වෙනවා කියනවා. හැබැයි මහන් එයා කය බිඳී මරණින් මතු බ්‍රහ්ම කායික දෙවියන් අතර උපදිනවා. කවුද? දානෙ දෙන කෙනානේ. හැබැයි මහණේ එහෙම උපදින්නේ සිල්වත් කෙනා. එනකම් දානියාව සීලයාව ඊළඟට මහන්නේ දුස්සීල කෙනා නෙමෙයි උපදින්නේ. එහෙනම් දානේ බඹලුවත් යනවා නේ. ඊළඟට බලමු. විතරාගී තැනැත්තාට යයි කියමියා. රාගය කියන්නේ ආසාව. නේද? ආසාව ඇති වෙන්නේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. කියන්නේ පංචකාමයේ කියන තැනට තමයි ආසාව. එතකොට කෙනෙක් මේ පංචකාමයේ කෙරේ තියෙන ආසාව අත්හැරලා රාගී බව ඇත්තලා සරාගී බව ඇත්තරලා විතරාගී වුණොත් ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පහස ගැන ආසාව ඇති කරගන්න නැතුව විතරාගී. ඒ කියන්නේ මොකෙන්ද? විතරාගී වෙන්නේ මොකෙන්ද? භාවනාවෙන්. භාවනාව කරලා එතකොට භාවනාව තුල වෙන්නේ මොකද්ද? රාගී සරාගී වෙන එකද විතරාගී වෙන එකද? රූප ශබ්ද ගන්ධ රස පහසට සංවේදී වෙන එකද? ඒ රූප ශබ්ද ගන්ධ රස පහස කියන පංචකාමයට එක්ව වාසය කිරීමද? ඒකෙන් බැහැර වීමද? බැහැර වීම. විතරාගී තැනත්තාට යයි කියමි බඹලෝ. එහෙනම් දානයක් තියෙන, සීලයක් තියෙන, භාවනා කරන කෙනාට තමයි පංචකාමයේ අත්හැරලා සරාගී බව අත්හැරලා විතරාගී කෙනාට තමයි බඹලෝ යන්න පුළුවන්. තේරෙනවනේ? බඹලෝ වාස කීයද? කල්ප ගණන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණනි මේ සිල්වත් තනත්තාගේ සිටි අදිෂ්ඨානයේ විතරාගී බැවින් එයාගේ අදිෂ්ඨානයේ ඉෂ්ට වෙනවා කියනවා. එයා කොහොයන්ද හිතුවේ? බඹලොව. එතකොට ඒ තැනකටයි කලින් අර දිව්‍ය ලෝක හයවල ගියේ මොකෙක් බලෙන්ද? සීලී අදිෂ්ඨානයෙන්. නේ? සිල්ල ඉජ්ජති භික්ඛවේ සීලවතෝ චේතෝපනිදි. සිල්වත් කෙනාගේ සිත බලවත් නිසා, පිරිසිදු නිසා අදිෂ්ඨානේ බලවත්. ඒ නිසා දෙවියන් අතරට ගියා. දැන් බඹලෝ යන්නේ මොකද්ද? දානේ දෙමින් සිල්වත් වෙලා ඒ සිල්වත් තනාගේ සිත සරාගී වීම නිසා ඒ කියන්නේ ප්‍රේමනාප රූප ශබ්ද ගන්ධ රස පහසට
සංවේදී එක්ව වාසය කිරීම නිසාද ඒවා අතහැරීම නිසාද? එතකොට අතහැරුනේ මොකෙන්ද? භාවනාවෙන්. භාවනාව මොකද්ද? බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා බ්‍රහ්ම විහාරය, දානානුසති, සීලානුසති, දේවතානුසති, සතිපට්ඨාන ආදී භාවනාව තුළින් තමයි අර ආස කරන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ගැන තියෙන ආසාව නැති වෙන්නේ. ඒ මොකද හේතුව? භාවනා අරමුණකට ගන්නේ කුසල් අරමුණක්ද අකුසල් අරමුණක්ද? කුසල් අරමුණක් තුළ වැඩනවා. ඒන් රැස් වෙන පින බලවත්. ඒකනේ දානයටත් වඩා, සීලයටත් වඩා භාවනාවේ රැස් වෙන පින. ඒක අපි හවස ඉගෙන ගමු. එතකොට ඒකලා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ වනාහි දානයෙන් ලැබෙන විපාක, දානයෙන් ලැබෙන උපත් 8යි. ඒක තේරුණානේ? ඔව්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් දවසක් දෙවි කෙනෙක් ඇවිල්ලා අහන ස්වාමීනි දෙවි කුමක් දුන්නාමද බලය දුන්නා වෙන්නේ? කුමක් දුන්නදම හැඩරුව දුන්නා වෙන්නේ? කුමක් දුන්නද සැපේ දුන්නා වෙන්නේ? කුමක් දුන්නාමද ඇස් දුන්නා වෙන්නේ? මේ ඔක්කොම දේවල් දෙන්නේ කුමක් දෙමින්ද? මේ ඔක්කොම දේවල් ලැබෙන්නේ අපිට මොනවද දෙමින්ද කියලා දෙවි කෙනෙක් අහලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණේ දම්පැන් දුන්නොත් තමයි බලය දුන්නා වෙන්නේ. එහෙනම් දානෙන් මොකද වෙන්නේ? හයිය බලය ලැබෙනවා. වස්ත්‍ර දුන්නොත් තමයි හැඩරුව. හැඩරුව කියන්නේ ලස්සන. දැන් ඉන්න ලස්සන අය ලස්සනයිද කැතයිද? කැතයිනේ. නේද? එතකොට පස්සේ මොකද්ද? වස්ත්‍ර දන් දීලා තමන් හිතාන ඉන්නවා ඉතින් ලස්සනයි කියලා. නේද? ඔව් අර නන්ද කුමාරයා හිතුවේ නේ නන්ද ස්වාමීන් වහන්සේ හිතුවේ ඒ මට්ටමට ගන්න. හේනක හිටන කවුරු වගේද? ඔව් මම ඒක කියන්නේ අම්මලා තරහ වෙනවනේ. ඔව් යාන වාහන දුන්නොත් තමයි සැපේ දුන්නා වෙන්නේ. ඊට පස්සේ ආලෝකේ ලබා දුන්නොත් පහන් පූජා කරොත් මොකද වෙන්නේ? ඇස් ලැබෙනවා. පේන ඇස්. යම් කිසි කෙනෙක් ගෙවල් දොරවල් ඒ කියන්නේ කුටි සෙනසුන් ආදී පූජා කරනවා නම් ඔහු සෑම දෙයක්ම දුන්නා වෙනවා කියනවා. ඒ කියන්නේ බලය, හැඩරුව, සැප, ඇස් සියල්ල දුන්නා වෙනවා කියනවා. සංඝයා උදෙසා කුටි සෙනසුන් හදලා පූජා කිරීමෙන්. ඒ වගේම යමෙක් ශ්‍රී සද්ධර්මයේ පවසනවා නම් බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ නිවනට පමුණුවන මෙලොව පරලොව සැප සලසන සතර අපා දුකින් මුදවන රාග දේශ මොහ දුරු කරන සංසාරේ ජාති ජරා ව්‍යාධි මරණෙන් දුකින් නිදහස් කරන ඒ ස්වාඛාත සම්දිට්ඨික අකාලික ඒහිපස්සික ඕපනයික පච්චත්තං වේදිතබ්බු විඤ්ඤෝයි කියන නිවන් මඟ දේශනා කරනවා නම් කියා දෙනවා නම් එයා තමයි කියනවා අමෘතය නිවන දන් දුන්නා වෙන්නේ. එහෙනම් දාන දෙකක් තියෙනවා. ආමිෂ දාන, ප්‍රතිපත්ති දාන. එතකොට පින් රැස් වෙන්නේ මොකෙන්ද? නෑ ආමිෂ දාන, ධර්ම දාන. ධර්ම දාණයෙන් තමයි එතකොට ධර්ම දාණය දෙනවා නම් එයා අමෘතයේ නිවන දුන්නා වෙනවා කියන එක. ධර්ම දාණය ධර්මයේ කියා දීමෙන් මේ සියල්ල ලැබිලා නිවන දන් දුන්නා කියන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා පින් කරගන්න ප්‍රමාද වෙන්න එපා. ඊට පස්සේ ඒක හරියට කොහොමද කිව්වේ? ගෙයක් ගිනි ගනිද්දී ඒ ගෙදරින් ඒ කිසි ඉන්න මිනිස්සයෝ යම් කිසි කෙනෙක් ඒ ගෙදර තියෙන දේවල් වටිනා දේවල් ඒ වස්තුව බැහැරට ගත්තොත් ගිනි ගන්න අවස්ථාවේ ඒ කෙනාට මතුමැත්තේ එළියට ගන්න දේවල් ප්‍රයෝජනයක් වෙනවද නැද්ද? ප්‍රයෝජනයක් වෙනවා. හැබැයි ඒ තුල තිබිච්ච ගිනි අර ගන්න බැරි වෙච්ච දේවල් මොකද වෙන්නේ? අර ගේ ඇතුලේ ගින්නට ආවෙලා. පිච්චිලා එනවා. ඔහුට ඒක ආයේ ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ නෑ. අන්න ඒ වගේමයි මේ සත්‍යයට රාග දේශ මොහ ගින්නින් ගිනි ගදින්දින් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් වලින් කායික දුක් මානසික දුක් දැවිලි වලින් ගිනි ගන්න මේ ලෝක සත්‍යයට මෙලොව පරලොව ආදී මේ සියලු සැප උපද්දවන යහපත් පිණිස පවතින කල්යාණ මිතුරන් ළඟට ඇවිල්ලා ධර්මය අහලා නුවණින් කල්පනා කරලා මේ විදිහට ශාසනයක් තුල ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා නුවණින් කල්පනා කරලා දන් දෙනවා නම් ශ්‍රද්ධාව දියුණු කරනවා නම් සිල්වත් බව දියුණු කරනවා නම් දාන දෙනුම දියුණු කරනවා නම් ඊට පස්සේ දන් දීම පුරුදු කරනවා නම් ප්‍රඥාව දියුණු කරනවා නම් ඊළඟට මොන දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා මේ ආදී යම්තා කුසල් ඇද්ද මේවා පුරුදු කර ගන්නවා නම් ඒව තමයි කියනවා මේ රාගයෙන් දේශයෙන් මෝහයෙන් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් වලින් ගිනිගත් ජීවිතයෙන් එළියට දාගත්ත දේ ඒකයි තමයි එළියට දාගත්ත කියන්නේ ඒ විදිහට දික් විදිහින් යන ලෝක ජීවිතයක් උරුම කරගත්ත කෙනෙක් නුවණ පාවිච්චි කරලා මෙලොව පරලොව යාපත පිණිස
අර යහපත් දේවල් පුරුදු කරලා සැපේ උපද්දන දුක බැහැර කරන පින් රැස් කරගත්තොත් එයාට මතුමත්තේ අර දුකින් නිදහස් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ඒ විදිහට රැස් කරගන්න කර්මයෙන් ඒත් රැස්ෙන්නේ මොකද්ද? කර්මය. අපි රැස් කරන කර්මයේ විපාක මෙලව පරලොව සසරේ. මේ විදිහට එන්නේ ඔව් තුන් ආකාරයකටම නුවණ පාවිච්චි කරලා මේ විදිහට කර්මානුරූපව පින් රැස් කරගත්තොත් කර්මයේ තේරුම් අරගෙන එයාට සම්මාදිට්ඨිය තියෙනවා. එතකොට සම්මාදිට්ඨිය නුවණ කිව්වේ ප්‍රඥාව කියලා කිව්වේ හොඳ නරක තේරුම් ගන්නට ඔව් අකුසල් මුල් අකුසලයේ ආදීනව තේරුම් ගන්න අකුසල වල කියන නුවණැත්තේ. කුසල මුල් කුසලයේ ආනිසංස තේරුම් අරගෙන කුසල් පුරුදු කරනවා නම් එයා නුවණැත්තේ. ඉතින් නුවණැත්තෙක් විදිහට ගුණ ධර්මයක් විදිහට පුරුදු කළ යුතු ධර්මයක් තමයි අපි අද කතා කළේ. ඒ මොකද්ද? දානය ගැන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එහෙනම් දානයේ ගුණ ධර්මයක් විදිහට පුරුදු කරන්න කියලා දේශනා කළේ මෙලව පරලොව සසරේ කොහොමද රැඳෙන්නද? නැහැ. රාග, දේශ, මෝහ නැමැති ගිනි සදාටම ප්‍රහාණය කළා. දුක හට ගන්න හේතුව ප්‍රහාණය කළා. කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ කියන ත්‍රිවිධ භවයන් ප්‍රහාණය කරලා භව නිරුද්ධ කරලා ඉතින් නැතුව පිරිනිවන් පාන්නයි මේ දාහනේ විස්තර කළේ. එතකොට ඒ පිරිනිවන් පාන නම් එයා නිවනටපත් වෙන්න කර්ම කීයක් අවබෝධ කරන්න ඕනද? සත්‍ය හතරක්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් එයා මොකද කරන්න ඕනේ? කල්යාණ මිත්‍රට ළඟට ඇවිල්ලා ධර්මය අහලා නුවණින් කල්පනා කරලා ඔව් ධර්මයේ හැසිරෙන්න ඕනේ. තේරිච්ච කෙනෙක්. ඒ මොකක්ද ධර්මයේ හැසිරීම කියන්නේ? ශ්‍රද්ධාව දියුණු කරන්න, බුදු ගුණ, දහම් සංඝ ගුණ සිතමින් හිත පහදවාගෙන වාසය කරන්න. සිල්වත් පන්සිල්ලට නීති ඒකාන්ත පන්සිල් රැකගෙන පුළුවන් හැම වෙලාවකම අට සිල් ආරක්ෂා කරන්න. පැවිද්දුන සාමනීර සිල් රැක ගන්න, උපසම්පදා සිල් රැක ගන්න ඕනේ නිවන පිණිස. ඊට පස්සේ සද්ධා සිල් බුදුරජාණන් වහන්සේ නිවන පිණිසම දේශනා කරපු ධර්මයේ ඉගෙනගෙන මතක තියාගෙන ඉන්න නැත්te යාගේ දන් දීම පුරුදු කරන්න නුවණින් යුක්තව ජීවත් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ පින්වත් හැම දෙනාටම ඒ කරා යන්නට නිවනටපත් වෙච්ච නිවන තුල පිහිටි අපගේ තුන් ලෝකෙටම මේ ගුණයන්ගෙන් අග්‍රව ධර්මරාජයන්න් වහන්සේ වදාළ සත්පුරුෂ පඬිතු උතුමන් විසින් ප්‍රශංසා කරන ලද අංගයක් වන ඒ දන් දීම බුදුරජාණන් වහන්සේගේ අවංකවම සිහි නුවණැති සත්පුරුෂ සම්මාදිට්ඨියෙන් යුතු ශ්‍රද්ධාවන්ත සිහි නුවණැති ශ්‍රාවක උපාසික උපාසිකාවන් විදිහට මේ ධර්මයේ තුලින් සර්ම ශ්‍රවණය කරලා නුවණැත්තන් විදිහට රාග දේශ මොහ දුරු කරන මසරුකම දුරු කරන උපකාර වෙන මේ සත්පුරුෂ දානමේ නැමැති උතුම් ගුණාංගය දියුණු කර ගන්නට මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ හැමදෙනා